හොඳයි සියලු සුබ සන්ධ්‍යාවක් අද අපේ වැඩසටහන හා සම්බන්ධ වෙලා තියෙන සියලුම අපේ නායකවරුන්ට ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්දේ අලුත් දෙයක් අලුත් වැඩසටහනක් සමග ඔබට සම්බන්ධ වෙනවා මේ අනිවාර්යයෙන්ම 2021 අවුරුද්දේ ඔබගේ ජීවිතයට වෙනසක් ඇති කරන වැඩසටහනක් බවට පත් කරගන්න ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන අතරින් අපි වැඩසටහන මේ මොහොතේ සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරනවා. ඉතින් NPG එහෙම නැත්නම් නායකන් ප්‍රොෆෙෂනල් ගයිඩ්ස් අපේ ආදිශිෂ්‍ය සංගමයේ අපේ පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ විසින් සිදු කරන ලබන කාර්යය මෙවැනි වැඩසටහන අපි කීපයක්ම කලින් අවස්ථාවලදී සිදු කර තිබෙනවා. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්නේ ව්‍යවසායකයෙක් කොහොමද පටන් ගත්ත ව්‍යාපාරයක් ඉදිරියට අරන් යන්නේ කියන කරුණු තමයි මෙහිදී කතා කරන්නේ. ඉතින් මේ වැඩසටහන සංවිධානය කිරීමට ආදිශිෂ්‍ය සංගමේ අපගේ ආදිශිෂ්‍ය සංගමේ සංවර්ධන කමිටුවේ සභාපතිතුමා එරන්ද අධිකාරී මහත්මයා ඊට පස්සේ මාලික අමරසේකර උදාර වීරසිංහ දිනේෂ් ජයවර්ධන ගරුලේකම් අපේ නිලාන් සතිත්‍ර ප්‍රභා ජනක වීරසූරිය සහ මම දමින්ද ඉදිරිසිංහ තමයි මෙම සංවිධායක මණ්ඩලයේ කටයුතු කරන්නේ. ඉතින් අපි මුලින්ම මේ වැඩසටහනේ අරමුණ කිව්වා වගේ අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ අපි කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ අපි කොහොමද ව්‍යාපාරිකයෙක් වෙන්නේ කියලා අපි පොත්පත්වල අපිට තිබ්බේ නැහැ. අපිට ඉංජිනේරුවෙක් වෙන්න, අපිට ලෝයර් කෙනෙක් වෙන්න, අපිට ડોක්ටර් කෙනෙක් වෙන්න අපි දන්නවා කොහොමද යන්නේ ස්ටෙප්ස් ටික මොකක්ද කියලා. නමුත් අපිට කොහෙවත් හරියට ඉගෙන ගන්න හම්බුනේ නැහැ කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ කියලා. ඒකත් අපි මේ වැඩසටහන අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා අන්න ඒ අපි ඉගෙන ගත්තේ නැති දේ මෙම වැඩසටහන ඔස්සේ ඔබට ලබා දෙන්න. ඉතින් වැඩසටහන මතයෙන් මම ආරාධනා කරනවා අප ආදිශිෂ්‍ය සංගමේ සංවර්ධන කමිටුවේ සභාපති එරන්දි අධිකාරී අයියට වචන ස්වල්පයක් ඉස්සලා කතා කරන්න ඇයි අපි මේ කාර්යය සිද්ධ කරන්නේ කියලා. බොහොම ස්තුතියි දමින්ද මල්ලි. සුබ සන්ධ්‍යාවක් සහභාගී වෙච්ච සියලුම බණ්ඩාර නායකවරුන්ට මම ආදිශිෂ්‍ය සංගමයේ වෙනුවෙන් ඔයගලන්ට පොඩි වචන පොඩි විනාඩි දෙක තුනක් අරගෙන මේ NPG කියන්නේ මොකක්ද අපේ මේ වැඩසටහනේ අරමුණ මොකක්ද කියන එක හුඟක් කෙටියෙන් පැහැදිලි කරන්න. NPG කියන්නේ නායකන්ස් ප්‍රොෆෙෂනල් ගයිඩ්. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි කීප දෙනෙක් එකතු වෙලා මේ ආශිෂ්‍ය සංගමේ සම්බන්ධ වෙලා මේ විද්‍යාලයේ දැන් ඉගෙනුම ලබන ශිෂ්‍යයෝ ඒ වගේම ආදි ශිෂ්‍යයෝ ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් පැත්ත ඩෙවලොප් කරන්න පුංචි සංවිධානයක් විදිහට තමයි මේක පටන් ගත්තේ. මේක කීප දෙනෙක් කියන්නේ සහෝදරවරු 6-7 දෙනෙක් එකතු වෙලා පටන් ගත්තත් මම හිතන්නේ මේ සහෝදරයන්ගේ තියෙන කැපවීම අනුව අපිට ගොඩක් වැඩසටහන මේ ගිය අවුරුද්ද ඇතුළත අපිට කරන්න පුළුවන් වුණා. පොඩි සාරාංශයක් ඉදිරිපත් කරනවා නම් අපි විද්‍යාලයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේම ඉස්කෝලේ ඉවර කරපු ඒ කියන්නේ ඉස්කෝලෙන් බැච් එක අවුට් වෙච්ච ඒ හැම අයටම විවිධ ප්‍රෝග්‍රෑම් පැවැත්තුවා. මේ ප්‍රෝග්‍රෑම් වලින් අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර එක්ක අපිට කල්පනා වුණා අපේ ආශිෂ්‍යයන්ට ඒ කියන්නේ විද්‍යාලයේ ආශි සංගමයේ විදිහට අපේ ආශිෂ්‍යයන්ටත් මොනවා හරි වැඩසටහනක් කරන්න ඕනේ කියලා. පළමු වැඩසටහන අපි දෙසැම්බර් මාසයේ පැවැත්තුවා. ඒකේ අපි කතා කළේ ලින්කින් ඒ කියන්නේ කොහොමද ලින්කින් ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කියන එක ගැන. ඒක අපේ ජනක මලිත් තමයි ඒකේ ප්‍රධාන දේශකයා විදිහට කටයුතු කළේ. ඉතින් ඊළඟට අපිට විවිධ යෝජනාව මොන වගේ කාරණා ඔස්සේද අපි කතා කරන්න ඕනේ කියලා. ඉතින් අපි දෙවෙනි වැඩසටහන විදිහට අපි පටන් ගත්තේ ව්‍යවසායක ඒ කියන්නේ එන්ටර්ප්‍රෙනර්ෂිප් කොහොමද අපි පුද්ගලයෙක්ගේ ඒ කියන්නේ අපේ නායකවරුන් අතර කොහොමද අපි ඒකට අවශ්‍ය ඉන්ග්‍රේඩියන්ට් ඒ කියන්නේ කරුණු කොහොමද ඒකට අවශ්‍ය කරුණු කොහොමද ඉස්සරහට අරගෙන යන්න උදව් වෙන්නේ කියන එක ගැන කතා කරන්නේ. ඉතින් අපිට මේ අවස්ථාවේදී ගොඩක් සහයෝගය ලැබුණ සුදීර අයියගෙන්. යාද අපි ඒකේ දෙවනි වැඩසටහන විදිහට තමයි පවත්වන්නේ. මේක අපි හුඟක් ඉස්සරහට ඒ කියන්නේ නායකවරු විදිහට නායකවරුන්ගේ
නායකවරුන්ට විශාල වැඩ මම හිතන්නේ අඩුවක් විච්ච දෙයක් අපි ආශි සංගමයත් එක්ක එකතු වෙලා ඉස්සරහට කරන්න තිබිච්ච අඩිතාලමක් විදිහට තමයි මට සඳහන් කරන්න පුළුවන්. අපේ ප්ලෑන් එක වෙලා තියෙන හැම මාසෙම 3 වෙනි සෙන්සුරාදා 7ට මේ වගේ වැඩසටහනක හැමදාම එකතු වෙන එක. ඉතින් ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා නායකවරු විදිහට. ඒ වගේම මේ වැඩසටහන රැඳිලා ඉන්න මේක ගැන අපේ සහෝදරවරුන්ට කියන්න මේක ආශි සංගමයෙන් අපේ නායකවරුන්ට දෙන ඉතාමත් මහඟු අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩිදුර කතා නොකර මම අවස්ථාව බාර කරනවා දමින්ද මල්ලිට ඉස්සරහට වැඩසටහන අරගෙන යන්න. බොහොම ස්තුතියි දමින්ද මල්ලි. බොහොම ස්තුතියි අධිකාරියයි. ඉතින් ඔයගලන්ට තැහෙන්න ඇති මම 2002 බැච් එකේ තමයි පාසලෙන් A level කරලා අයින් වුණේ. අධිකාරිය මට වඩා ගොඩක් සීනියර් 96. ඉතින් මේ වැඩසටහනේ තියෙන විශේෂත්වයක් තමයි අපි ඇත්තටම අපේ තියෙන ඔළුවේ තියෙන හෙඩ්ස් මම ඉංජිනේර් කෙනෙක් මම ඩිරෙක්ටර් කෙනෙක් මම ආකිටෙක්චර් කෙනෙක් මම ડોක්ටර් කෙනෙක් කියන මේ හැට් එක ගලවලා තමයි අපි මේ වැඩසටහන එන්නේ. එතකොට අපි අයියා මල්ලි කියන සහෝදරත්වය එක්ක තමයි අපි මේ වැඩසටහන ඉස්සරහට අරන් යන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඕනම කෙනෙක්ට අපිට අයියා කියලා කතා කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මල්ලි කියලා කතා කරන්න පුළුවන්. අපි මොකද අපි ඒ බලාපොරොත්තු අපේ සහෝදරත්වය ඉස්සරහට අරගෙන යන්න අපි කොහොමද මේක තව තවත් අපේ නෙට්වර්ක් එක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. ඉතින් අද වැඩසටහන ගැන යමක් කිව්වොත් අපේ ඇජෙන්ඩා එක ගැන යම් කිසි අදහසක් ලබා දෙන්න ඕනේ. අපි මුල්ම මෙන්න ආදිශිෂ්‍ය සංගමේ පණිවිඩයට පසු අපි කෙලින්ම යන්නේ අපේ ආදිශිෂ්‍ය සුසීර ජයරත්න අයියාගේ දේශනාවට. ඊට පස්සේ අපි පැනල් ඩිස්කෂන් එකට නැත්නම් මණ්ඩල සාකච්ඡාවට පැනල් ඩිස්කෂන් එකට යනවා. එතනදී අපේ ආදිශිෂ්‍ය සංජීව චන්දසිරි, ආදිශිෂ්‍ය සංඝ රත්නවීර, ආදිශිෂ්‍ය මාලිකා වරසේකර, ආදිශිෂ්‍ය සමීර චන්දසිරි ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා. මම ඒගොල්ලෝ ගැන තවත් ඉදිරියට කතා කරනවා. ඒගොල්ලෝ කවුද, මොනවද කරන්නේ, මොනවද ඔයගලන්ට ඉගෙන ගන්න ලැබෙන්නේ කියලා. විශේෂයෙන්ම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න හීන දකිනවා නම් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මේ කල්පනා කරනවා නම් සහ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙලා බිස්නස් එකක් පටන් අරගෙන කොහොමද මේ පටන් ගත්ත ව්‍යාපාරය ඉස්සරහට තව වැඩි දියුණු කරගන්නේ කියලා කතා කරන්න අහන්න බලාගෙන ඉන්නවනම් මේ අපිත් එක්ක එකතු වෙන මේ ආදිශිෂ්‍ය සංගමේ මේ සියලුම අයියලට අපිට මනා මාර්ගෝපදේශනයක් මෙම වැඩසටහන තුළින් ලබා දෙන්න පුළුවන් වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තමයි ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ අධ්‍යාපන සුසුකම්, ඔවුන් කරලා තියෙන ව්‍යාපාර ඔස්සේ තමයි ඔවුන් මේ ඔවුන්ගේ කාලය සහ ශ්‍රමය වැය කර මේ වැඩසටහන සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් අවසානයේදී අපි ප්‍රශ්න සහ ගැටළු සහ ඔයගලන්ට අවස්ථාව ලබා දෙනවා. පළමුවෙන්ම අපිට සමග සම්බන්ධ වෙන්නේ සුජීව ජයරත්න අයියා 93 බැච් එකේ 93 කණ්ඩායමේ අපේ විද්‍යාලයෙන් අධිශිෂ්‍යයෙක් විදිහට අපිට සම්බන්ධ වන්නේ. මෙතුමා දැනට අපේ ඩිරෙක්ට් අධ්‍යක්ෂක ධූරයක් විදිහට ඔබවනවා Small Enterprise Development Division of the Ministry of Sports and Youth Affairs. අපි දන්නවා දැනට Ministry of Sport and Youth Affairs තියෙන අමාත්‍යාංශයේ එහි තිබෙනවා කුඩා ව්‍යාපාර සංවර්ධනය කියන අංශය. මෙම අංශය ලොකු සේවයක් කරනවා වර්තමානයේ ඔන්ටර්ප්‍රෙනර්ස්ලව බිහි කරන්න ලංකාවේ. ඉතින් අපිට අතරම වාසනාවක් අපේ ආදිනායකවරේ එතන ප්‍රමුඛත්වයේ එතන අධ්‍යක්ෂක ධූරයේ ඔබවන එක. ඉතින් එතුමා තමයි අද අපිත් එක්ක සම්බන්ධ වන්නේ ප්‍රධාන දේශක ප්‍රධාන සම්පත්දායකත්වයේ විදිහට අද අපේ වැඩසටහනේ. මීට අමතරව එතුමා ගැන කියනවා නම් ඩෙපියුටි ඩිරෙක්ටර් විදිහට වැඩ කළා තියෙනවා ශ්‍රී ලංකා රූපවාහිනී කෝපරේෂන් එකේ. ඊට පස්සේ ඇසිස්ටන්ට් සෙක්‍රටරි විදිහට පබ්ලික් සර්විස් කමිෂන් එකේ. ඊට පස්සු ඊට පෙර ඇසිස්ටන්ට් සෙක්‍රටරි විදිහට මිනිස්ට්‍රි ඔෆ් මාස් මීඩියා ඇන්ඩ් ඉන්ෆර්මේෂන් විදිහට ගොඩාක් අත්දැකීම් සහිතව ගොඩාක් රජයේ ආයතනවල වැඩ කරලා ලොකු අත්දැකීමක් ලැබලා ඉතාමත් ඉහළ තනතුරක සිටින කෙනෙක් විදිහට තමයි අපිට සුධීර ජයරත්න අයියව
අපිට හඳුන්වා දීමක් ඉදිරියට කරන්න පුළුවන්. ඉතින් සුදිරයි ආරාධනා කරනවා අපිට කොහෙන්වත් කවුරුවක්වත් කියලා දුන්නේ නැහැ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැනගන්න කැමති මේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න ක්‍රියාවලියක් තියෙනවද? එහෙම එකක් තියෙනවා නම් අපිට ඔබගේ දේශකයන් තුලින් එහෙම දෙයක් අපිට ලබා ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් අගනයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් සුදිරයි වාට බාරයි මම හිතනවා වගේ මයික් එක අන්මියුට් කරන්න වෙයි කරලා අපේ දේශනය හා සම්බන්ධ වන්න. බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම හිතනවා මාව ඇහෙනවා කියලා. ආව ඇහෙනවද? ඇහෙනවා සුදිරයි අපිට ඇහෙනවා. බොහොම ස්තුතියි මම විශේෂයෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සංගමයට මට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධව. ඒ වගේම මම දැන් තාම සතුටින් මගේ අත්දැකීම් ටික බෙදා හදා ගන්න කැමතියි. අපේ ඉස්කෝලේ ආදරණීය සහෝදර මාලිකා පුතු වෙන ඇත් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාත් එක්ක ඉතින් ගත්තොත් එහෙම අද අපිට මම හිතන්නේ අපිට කතා කරන්න තියෙන මාතෘකාව ගත්තහම විවසායකයෙක් වෙන්නේ කොහොමද? ඊළඟට කොහොමද අපිට අපේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්නෙ කියන ප්‍රශ්නෙට තමයි මම හිතන්නේ මූලික වශයෙන් අපි මේ කෙටි වේලාව තුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඉස්කෝලේ ගැන කතා කරන නිසා ඉස්කෝලේම අත්දැකීමකින් පටන් ගන්නම්. මම 9 වසරේ ඉන්න කාලේ මට මතකයි මට තිබුණ ප්‍රශ්නයක් ව්‍යවසායකයෙක් අපිට ගෙන්නවා වාණිජ්‍ය උගන්වන වෙලාවේ අපිට වාණිජ්‍ය උගන්වපු ගුරුතුමිය මම එතුමියට මේ අපහාසයක් දෙන්න මේ කියන්නේ මගේ අත්දැකීම. ඉතාම හොඳ දක්ෂ දෙතුමියක්. එතුමිය මේ අපිට නිෂ්පාදන සාධක උගන්වනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. මම හිතන්නේ මේ වචනේ ලියාගත්තේ හරි අමාරුයි. ඒකට භූමිය ගැන ඉතාම හොඳට කිව්වා. ශ්‍රමය ගැන ඉතාම හොඳින් කියලා දුන්නා. ප්‍රාග්ධනය ගැන කියලා දුන්නා. හැබැයි ව්‍යවසායකත්වය මොකක්ද කියලා අහපුවාම මට මේක තේරුම් නැතුවම එතුමිය කිව්වේ පුතේ අර තුන හොඳටම එකතු කරලා යමක් කරන එකට තමයි ව්‍යවසායකත්වය කියන්නේ කියලා. හැබැයි එදා මම මේ උත්තරය ගැන තරම් පැහැදිලි නැහැ. මට ඒක තේරුණේ නැහැ. ඒ දැන් මට හිතෙනවා ටීචර් මට කියලා දුන්න එක හරි කියලා. ඒක සරලත්වයෙන් ගත්තම එහෙම තමයි. හැබැයි ඒකේ තරම් සරල නැහැ කරන්න ගියාම. දැන් වැඩේ තියෙන්නේ ව්‍යවසායකත්වය ගැන අපි යන්නේ පැය භාගකින් වගේ කාලෙකින් කතා කරන්නේ. හැබැයි ව්‍යවසායකත්වයට මේ වෙද්දී විශාල ප්‍රමාණයේ විශ්වවිද්‍යාලවල අවුරුදු 4ක විතර උපාධි පාඨමාලා පවා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ උපාධි පාඨමාලාවක් හදාගන්න ව්‍යවසායකත්වය හදාගන්න එළියට ආවම ව්‍යවසායකෙක් වෙන්නේ නැතුව ඔහු රැකියා පොලිමකට එකතු වෙනවා. ඒකට මේ අවුරුදු 4ක් තිස්සේ ව්‍යවසායකත්වයේ ඉගෙනගෙන ව්‍යවසායකෙක් වෙන්න බැරි නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා ව්‍යවසායකෙක් වෙන්නේ කොහොමද කියලා. මම අද දවසේ ගොඩක් දේවල් කතා කරන්න හදන්නේ නැහැ මගේ අත්දැකීම් ඇතුලේ. මට එදා ඉඳන් තිබුණු ප්‍රශ්න තමයි මේ ව්‍යවසායකයෙක් සොයාගන්න එක. අද මගේ ආයතනයේ යෙන්නේ තරුණ ව්‍යවසායකයෝ බිහි කරන්න, තරුණ ව්‍යවසායකින් ගැටලු විසඳන්න. ව්‍යවසායකත්වය කියන එක මම තේරුම් ගත්ත විදිහ ඉතාම සුළුවෙන් කියන්න තමයි මේ වෙලාවේ උත්සාහ ගන්න. ඉතින් මේක මම හිතනවා මේ අපිත් එක්ක සම්බන්ධ වෙන සියලුම දෙනාට මේ කියන දේවල් ටික තමන්ගේ මනසින් අවධාරණය කරගත්තොත් මම හිතනවා මේ පැය භාගය ඉතාම වැදගත් වෙයි කියලා. මට ඊළඟ ස්ලයිඩ් එක දෙන්න පුළුවන් නම් මේක මේ ආරම්භයේදී බොහොම මේක ඇත්තටම මේ පහුගිය දවසේ මම මගේ Facebook එකේ දාපු පොඩි post එකක්. මේක ඇත්තටම මගේ අවංක අදහස මේ කියන්නේ කෙනෙක් කටපාඩම් කරන වෘත්තයකට වඩා අත්දැක බලා වරද්දා ගන්න උත්සාහවන්තේ ලෝකේ පැවැත්මට ගොඩක් වටිනවා කියලා. මේක ලිව්වේ මමයි. මේ කොහොමවත් post එකක් නෙවෙයි. ඇත්තටම මගේ අවංක අදහස. මොකද මේ දක්වා අපි හැමෝම ඉන්නේ මෙතන යම් අධ්‍යාපනයක් ලැබපු අය. හැබැයි අපි අධ්‍යාපන ක්‍රමය මොන ඉස්කෝලේ ඉගෙන ගත්තත් දැන් අපේ කාලටත් වඩා කටපාඩම් කරන තැනකට අපි තල්ලු වෙලා යනවා. කටපාඩම් කරමින් සාහිත්‍ය කරලා අරගෙන අපි යම් දේවල් ලබාගෙන තියෙනවා. මමත් එහෙම ගත්ත කෙනෙක්. මොකද යම් ප්‍රමාණයකට කටපාඩම් කළා තමයි සමහර විභාග පාස් වෙන එක පිළිගන්න ඕන. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකව වැඩ කරන්න ගියාම මේ සමාජයේ ගැටෙන්න ගියාම කටපාඩම් කරලා ගත්ත උගත්කමට වඩා අපේ අත්දැකීම්, අපි හිතලා ගන්න දේවල්, අපේ හිතවිලි හරි වැදගත්. ඒ වගේම අපේ තියෙන උත්සාහය, අපේ තියෙන අපේ නායකත්වය හරි වැදගත්. ඒ හින්දා මම විශ්වාස කරනවා මේක දැඩි ලෙස අපි කටපාඩම් කරලා මම කියන්නේ මම දැනුමට ගන්නවා නෙවෙයි, දැනුම වැරදි කියනවා නෙවෙයි, පොත් කියන එක වැරදි කියනවා නෙවෙයි. හැබැයි මේ තියෙන කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමය තුළින් අපි මේ වෙනකොට විවසායකයෝ වගේ දිවි වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා යම් කිසි කෙනෙක් සමත් වෙලා විශ්වවිද්‍යාල ගිහින්
උපාධි ගොඩක් අරගෙන නැත්නම් සහතික පත්‍ර ගොඩක් අරගෙන ජීවිතේ සාර්ථකයි කියනවට වඩා එහෙම නොවි යමක් කරන්න උත්සාහ කරන අය මේ පිරිස ඉන්නවා නම් මම හිතනවා එයාට ජීවිතේ ජයග්‍රහණය ගන්න හරි ලේසි. තමන්ගේ සිහින අර කිව්වා වගේ බලාපොරොත්තු වලට යන්න ලේසි. මොකද මේ කටපාඩම් කරලා විභාගයක් සමත් වෙලා අපි යම්කිසි වැටුපකට සීමා වෙලා ජීවිතේ අපේ සිහින සබෑ කරගන්න බැරුව ඉන්නට වඩා තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ මහන්සියෙන් අපිට පුළුවන් නම් ජීවිතේ ජයග්‍රහණය කරන්න මම හිතනවා ඊටම වැදගත් කියලා. මට ඊළඟ ස්ලයිඩ් එකට අපි යමු. මෙන්න මේක පවත් ඒ අන්තර්ජාලයෙන් ගත්ත දෙයක්. මේකේ මම දන්නේ සරල තේරුම තමයි හැම ප්‍රශ්නයකම තියෙනවා අවස්ථාවක ස්වරූපයක්. ඒ කියන්නේ හැම ප්‍රශ්නයක් තුළම තියෙන යම් කිසි අවස්ථාවක්. මම දැන් මේක හරි ඇත්ත. කාගේ හරි ප්‍රශ්නයකට අපිට උත්තර ඕන කෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රශ්නයකට උත්තර හොයන්න. ඒ නිසා කෙනෙක්ගේ ප්‍රශ්නයක්, සමාජයේ ප්‍රශ්නයක් අපට අවස්ථාවක් වෙනවා. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා ව්‍යාපාරික අවස්ථාවක් කියලා. මේකට අපිට දෙන්න පුළුවන් නම් හොඳ විසඳුමක් ප්‍රශ්නයකට ගැටලුවකට අතර මේක තමයි හොඳම ව්‍යාපාර අවස්ථාව වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන සමාජයේ තියෙන ප්‍රශ්න, කෙනෙක්ගේ ප්‍රශ්න අඳුන ගන්න. මෙන්න මේ අඳුනා ගැනීම හරි වැදගත්. මම හිතනවා මෙන්න මේ දැනුම සමහරට අපිට අර කිව්ව අධ්‍යාපනයෙන් ලැබිලා නැත්නම් සමාජයෙන් නම් අපිට ලැබුණි. අපිට ඒක හරි වටිනවා. මම විශ්වාස කරනවා බණ්ඩාරනායකගේ අපි සමාජයත් එක්ක ගැටුණු අය අපිට ව්‍යවසායකත්වය කියන්නේ ක්‍රියාවලියක්. ඒක ඇත්තටම අපිට පටන් ගත්තොත් එහෙම ඉරන් අපි ඊළඟ ස්ටෙප් එකට ගියොත් එහෙම අපිට පළවෙනිකොටම කියන්න තියෙන මේ පරිසරය කියන එක. අපි අවට පරිසරය අපි අර 6 පන්තියට ඉගෙන ගන්න විද්‍යාවට ඉගෙන ගන්න අවට පරිසරය වගේම සමාජ ආර්ථික දේශපාලන කියන මේ මහා පරිසරය අපිට සංවේදී වෙන්න ඕන. මම කියන්නේ මේ මම දැකපු දේ තමයි සාමාන්‍යයෙන් ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සියල්ලම ගත්තහම බහුතරයක් තියෙන්නේ කාන්තාවන්ගේ හොඳයි. ඒක අපි පස්සේ කතා කරමු. හැබැයි කාන්තාවකට වඩා පිරිමිකේ සුවිශේෂී වෙන්නේ මෙන්න මේ පරිසර සංවේදීතාවය. අපි දන්නවා අපි මෙතන ඉන්නකොට බහුතරය පිරිමි. මම හිතනවා සියල්ල පිරිමි කියලා. එතකොට අපේ ඉස්කෝලේ අය ඉන්න නිසා. එතකොට මේ අපේ ඉස්කෝලේ ගත්තාම අපි පිරිමි පාසලක්. හැබැයි පිරිමි අය මේ පරිසර සංවේදීතාවය හරිය ඉහළයි. ඒ කියන්නේ පරිසරයට අපි පොතේ පතේම නෙමෙයි හිටියේ. අපි ඒ කාලෙත් අපි සමාජ වෙන දේවල්, ලෝකෙ වෙන දේවල්, එළියේ සමාජ වෙන දේවල්, බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච දේවල් එන අපි දන්නවා. ඒ වෙන එකක් තියා අපට ඉස්කෝලේ වල යන දේවලුත් අපි දන්නවා. එතකොට අපි මේ පරිසරයට අපි පොඩි කාලේ ඉඳන් හරි සංවේදී. පිරිමිකමත් එක්ක එනවා මේ පරිසර සංවේදීකම. පරිසරයට සංවේදී වුණාම ඒ රන්ද අපි ඊළඟ ස්ටෙප් එකට යන් අපට හම් වෙනවා මේ පරිසරයේ තියෙන අපිට පුළුවන් අර මම කලින් කිව්වේ කාගේ හරි ප්‍රශ්න හොයාගත්තාම මේක අවස්ථාවක් වෙනවා කියලා. ව්‍යාපාරික අවස්ථාව හඳුර ගන්න පුළුවන්. නැත්නම් පරිසරයේ ප්‍රශ්න හඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ව්‍යාපාරික අවස්ථාව කියන එක සොයා ගන්න අවස්ථාවල් තියෙනවා. අපි ඊළඟ එකට ගියොත් මෙන්න මේ අවස්ථාවල් ඔස්සේ අපිට ගියාම අපට අදහස් වෙනවා මෙන්න මේකෙන් මට පුළුවන් නේද ධනෙ උත්පාදනය කරන්න. එහෙම නැත්නම් අපි දැන් කාගේ හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි ගත්තොත් ළමයා මේ කාර්ය ළමයි ඉන්නවා. ළමයි බලා ගන්න විදියක් නෑ දෙන්නම ඉස්කෝලේ ගියාම ප්‍රශ්නයක්. එහෙනම් අපි අපි ඩේ කෙයාර් සෙන්ටර් එකක් දානවා. ඒක ව්‍යාපාරික අවස්ථාවක්. හැබැයි අපි දැක්කොත් එහෙනම් අපි අලුත් දෙයක් කරනකොට දන්නවා මෙතන ව්‍යවසායකයෝ ඉන්නවා. අවදානමක් තියෙනවා. මේ අලුත් දේ හරි වෙයිද සාර්ථක වෙයිද නැද්ද කියලා. මෙන්න මේ අවදාන පිළිගැනීම. කියන්නේ අවදාන අපි බාර ගන්න ඕන. හැබැයි අවදාන බාර ගැනීම කියන එක අපිට කරන්න පුළුවන් නම් අපි සාර්ථක ව්‍යවසායකයෙක් වෙනවා. මම හිතන්නේ අපි අත්දැකීම් ඉස්සරහට කතා කරද්දී කියයි හැමෝම අවදානමක් පිළි අරන් තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මෙතෙන්දි කැල්කියුලේටඩ් රිස්ක් කියන එක. ඒ කියන්නේ අපිට දරා ගන්න පුළුවන් අවදානමක් අපි ගන්න ඕන. ඊට පස්සේ අපි ව්‍යාපාරික අවස්ථාවට අපේ තියෙන සම්පත් අපි යොදවලා අපි ඒක කළමනාකරණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ එක ගියොත් එහෙම next යරන්ද අපට එනවා අලුත් දෙයක්. කියන්නේ ව්‍යවසායකයෙක් අතින් බොහෝ වෙලාවට එළියට එන්නේ අලුත් දෙයක්. අලුත් දෙයක් අපිට එළි දක්වන්න පුළුවන්. ඒ අලුත් දේ කියන්නේ සමාජයට අලුත් දෙයක්. අපි කවුරු හරි මේ කොරෝනා වෙලාවේ බෙහෙතක් හොයාගත්තොත් ඒකනේ දැන් අර පැණියක් ගැන අපි හරි උනන්දු. ඒකට අපිට පුළුවන් මේ ඒකට ලොකු වෙළඳ පොලක් හදාගන්න. ඒකට අපිට ඒක ලොකුවට මාකට් එකේ අපිට ලොකු හිට් එකක් කරන්න පුළුවන්. හැබැයි ව්‍යවසායකයා මෙතන විශේෂත්වයක් තියෙනවා. අපි ඊළඟට ගියොත් තේරෙනවා. කොතරම් සල්ලි හම්බ කළත් මෙන්න මෙතෙන් තමයි ව්‍යවසායකයෙක් වැදගත් වෙන්නේ. සමාජ සුපසාධනයක් ව්‍යවසායකයෙක් වෙන්න ඕන.
සමාජයට යමක් වෙන්න ඕන. සල්ලි හම්බ කරලා මදි ව්‍යවසායකයෙක් කියන්නේ සමාජයට විශාල මෙහෙවරක් කරන කෙනෙක්. ඒ හින්දා අපි උපදන ධනය අපිට පුළුවන් වෙනවා පෙරලා සමාජයේ සුබසාධන වෙන යොදවන්න. අපි නිකන් හිතන්න ව්‍යවසායකයෙක් ළඟ සේවකයෝ 10ක් 15ක් වැඩ කරනවා කියන්නේ තව පවුල් 10ක් 15ක් නඩත්තු කරනවා. එයාට හොඳ සලකනවා කියන්නේ සමාජයට යමක් සලකනවා තමයි. ඒ නිසා කළු කඩ වලට එහා ගිය එහෙම නැත්නම් අපි අර අසම්මත අපි සමාජ විරෝධී වලින් වෙනස් වෙන්න ව්‍යවසායකයා මෙන්න මෙතනින්. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු මල්ලි. මේක තමයි ක්‍රියාවලිය. එතකොට ව්‍යවසායකයෙක් කියන කෙනාට තියෙන මෙන්න මෙහෙම ලක්ෂණ ටිකක්. එයා නිර්මාණශීලී වෙන්න ඕන. ඒ කියන්නේ අලුත් දෙයක් කරන්න ඕන තේරුමක් තියෙන. ඒක තමයි නිර්මාණශීලීත්වය කියලා කියන්නේ. එයාට ආත්ම ශක්තියක් තියෙන්න ඕන. මම හිතනවා මේ ආත්ම ශක්තිය ගත්තාම අපි මම කියයි කාන්තාවන්ට මේ දේවල් වැඩි. අපේ අම්මගේ ආත්ම ශක්තිය සමහරට අපිට වැඩි. වෙලාව අනුව ස්ථානෝචිතව අපි ප්‍රඥාව කියලා කියන්නේ වෙලාවේ හැටියට මොකක් හරි කල්පනා කරලා කරන්නේ. අන්න ඒ දේ තියෙන්න ඕන. ඊළඟට මම අර කලින් කිව්ව පරිසර සංවේදීකම තියෙන්න ඕන. අවදානම දරන්න පුළුවන් වෙන්න ඕන. දැඩි අදිස්ථානය. කියන්නේ මම මේක කොහොම හරි කරනවා. කියන්නේ මේක ජොබ් එකක් කරනකොට වැඩි අමාරුයි. දැඩි කැපවීම තියෙන්න ඕන. අන්න එහෙම කෙනෙකුට අපි කියනවා ව්‍යවසායකයෙක් කියලා. මේ ලෝකේ අපි දන්න ව්‍යවසායකයෝ ගාව නිකන් කියවලා බලන්න, හොයලා බලන්න මෙන්න මේ දේවල් තියෙනවා. ව්‍යවසායකට මීට වඩා දේවල් අවශ්‍යයි. හැබැයි අඩු ගානේ මෙන්න මේ ටික තියෙනවා නම් අපිට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. හැබැයි මම දන්නවා ගොඩක් අය ගාව මේ දේවල් තියෙනවා. අපි ඒවෙන් සමහරලාට නිසි වෙලාවට නිසි වැඩක් කරන්න නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. ව්‍යවසායකයෙක් වෙන්න වෙන ලොකු දේවල් ඕනේ මේ ටික තිබුණා නම් ඇති. මම හිතනවා ගොඩාක් අය ගාව මේ දේවල් තියෙනවා. අපිට මේ තියෙනවද කියලා ඕනම් බලා ගන්නත් පුළුවන්. සමහරට තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපට අවදානම් ගන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට ඒක හොයලා බැලුවේ නැත්තම්. අපි නිර්මාණශීලීද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි ඒක ගැන හොයලා බලලා නැත්තම්. නිර්මාණශීලීත්වය කියන්නේ චිත්‍ර අඳින්න පුළුවන්කම, නටන්න පුළුවන්කම, සින්දු කියන්න පුළුවන්කම එහෙම නෙවෙයි. අලුත් දෙයක් අර්ථවත් විදිහට කරන්න පුළුවන් නම් ඒක නිර්මාණශීලීත්වය. ඉතින් අපි මේවා අපි වෙන වෙලාවක හම්බෙලා මේ විස්තර අතුරු කතා කරමු. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. වෙලාවත් එක්ක අපිට තියෙන ගැටලුවක්. ව්‍යවසායකයෙක් වුණාම මම හිතනවා අපි හැමෝටම තියෙන එක තමයි අලුත් දෙයක් හදාගෙන ව්‍යවසාය පටන් ගත්තට පස්සේ වෙළඳපොළ ප්‍රශ්න එනවා. මේ වෙළඳපොළ ප්‍රශ්නේ මම හිතනවා අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි. වෙළඳපොළ ප්‍රශ්නය තමයි ලොකුවටම කුඩා ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් එන ප්‍රශ්නේ. හැබැයි මෙතන තමයි අපි කල්පනාකාරී කරලා බලන්න ඕන වෙළඳපොළට දැන් අර මිනිස්සුන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් නම් අපි සපයන්නේ මේ වෙළඳපොළ කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ. ගොඩක් අය කියනවා මම හදන දේ විකුණ ගන්න බෑ. හැබැයි විකුණ ගන්න බැරි හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. එයාගේ ප්‍රොඩක්ට් එකක් නම් එයා කරන්නේ යම්කිසි නිෂ්පාදනයක් නම් කරන්නේ. ඒ නිෂ්පාදනය සමහර විට නිෂ්පාදන වියදම වැඩි ඇති. එහෙම නැත්නම් ක්වොලිටි එක නැතුව ඇති. එහෙම නැත්නම් ඒක ඩිස්ට්‍රිබියුෂන් හරියට කියන්නේ බෙදා හැරීම සිද්ධ වෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ එතකොට අපිට මේ වෙළඳපොළ ජයග්‍රහණය කරන්න නම් ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න ඕන. ඒ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න අපිට තාක්ෂණය සමහරට පාවිච්චි කරන්න වෙනවා, මැෂින් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මේ දේවල් වලට අපිට ගොඩාක් අයගේ සහාය ගන්න පුළුවන්. මට මෙතන මතු කරන්න ඕන කාරණාව ඒකයි. වෙළඳපොළ හදාගන්න අපිට තේරෙන්නේ නැත්නම් හැබැයි වෙළඳපොළ හදාගන්නවා කියන්නේ ඇඩ්වර්ටයිසින් නෙමෙයි. ගොඩක් අය හිතා ගන්නවා මේ මාකටිං කරනවා කියන්නේ ඇඩ්වර්ටයිසින් කරනවා කියලා. ඇඩ්වර්ටයිසින් වලට එහා ගිය දෙයක් වෙළඳපොළේදී කරන්න වෙනවා. ඒකට ඒකට ගැලපෙන්න තාක්ෂණික යොදලා ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න වෙනවා. ඒකට මෙන්න මේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එක කරන්න අපිට සමහරට අතේ තියෙන මුදල මදි වෙනවා. මෙන්න මේ මදි වෙනකොට අපට ඕන වෙනවා යම්කිසි ආයෝජනයක්. ඒ ආයෝජනය කරන්න අපේ අතේ මුදලක් නැත්නම් අපි යන්න ඕන බැංකුවකට. නැත්නම් වෙන කෙනෙක් ළඟට. ඒ යනකොට අපි ගාව හොඳ ව්‍යාපාරික සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්මට අනුව තමයි අපි ණය මුදලක් ගන්න ඕන. හැබැයි මෙතන හරි භයානක දෙකමක් තියෙනවා. මම හිතන්නේ අපි ඉදිරියේදී අපි ඩිස්කස් කරමු. මේ ගන්න ණය මුදල බොහෝ දෙනෙක් කරලා තියෙන්නේ ආයෝජනයක් නෙමෙයි පරිභෝජනයක්. සමහරට අපිට හීන දිනනවා ණයක් අරගෙන අපි බයිසිකලයක් ගන්නවා. ණයක් අරගෙන අපි වෙඩින් එකක් ගන්නවා. ව්‍යාපාරට කියලා ණය ගන්නවා. ව්‍යාපාරේ පොඩ්ඩක් කරලා වෙඩින් එකට සල්ලි වේදන් කරනවා. නැත්නම් අපි ගෑන් ළමයට මොන හරි අරන් දෙනවා. මුද්දක් හදනවා. එහෙම නැත්නම් පරණ ණයක් ගෙවනවා. එහෙමත් නැත්නම් ණය මුදලක් අරගෙන අපි ගයක් හදනවා. හැබැයි අපි දන්නවා ඒ ගත්තු ණය මුදල අපි ගත්ත ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාර ආයෝජනය නොකළොත් නිසි පරිදි අපට ඒකෙන් නිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ ණය ගැනීම තුළින් බොහෝ අය ව්‍යාපාර අසාර්ථක කරගන්නව නම් අත්‍යවශ්‍යයි. හැබැයි ගන්න වෙන්නේ යම්කිසි විනයක් ඇතුව, සාක්ෂරතාවයක් ඇතුව. කියන්නේ මූල විනය සහ මූල සාක්ෂරතාවය කියන හරි වැදගත්. මම හිතනවා මේක අපිට හදාගන්න බැරි දේවල් නෙමෙයි. ඊළඟට ව්‍යාපාරයක් කරගෙන යන්න අනිවාර්යෙන් දැනුම ඕන. ව්‍යාපාරයක් කළමනාකරණය කරන්න ඕන. තොරතුරු අපි ගාව තියෙන්න ඕන. පොත්වල සටහන් කරගන්න ඕන. කළමනාකරණ හැකියාව තියෙන්න ඕන. හැබැයි ව්‍යවසායකෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නායකයෙක්. මම හිතනවා බණ්ඩාර නායකයෝ
ද නායකත්වයක් අපිට තියෙන්න ඕන තමන්ගේ කණ්ඩායම මෙහෙව ගන්න අරමුණකට ගෙනියන්න. මෙන්න මේ ටික ඒක රාශී වුණාම තමයි සාර්ථක ව්‍යවසායකයෙකුට සාර්ථක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. මම මේ තාම කෙටි වෙලාවකින් කිව්වේ සංකීර්ණ වැඩක්. මේක ගැන අපි මම හිතන හරියට දේවල් උදව් ගන්න ඕන. අපි මේක ගැන ස්ටඩි කරන්න ඕන. මේකට අපිට කතා කරන්න පුළුවන්. මේ හැම කරුණක්ම හරි වැදගත්. අපි ඉඩ තියෙනලාට ඉස්සරහට කතා කරමු. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම අපි මම මේ ඡායාරූප ගත්තේ ගත්තොත් එහෙම අපි මෙන්න මේම අය සිද්ධි දැකලා ඇති. මේ තියෙන්නේ පැණි බෝතලයක්. කිතුල්ලි පැණි බෝතලයක්. හරි ලස්සන පැත්තක ගමක හරි අහිංසක මිනිස්සෙක් මේ පැණි බෝතලේ විකුණන්න උත්සාහ කරනවා. හැබැයි මේ පැණි හොඳයි කියලා දැන අපි ගියොත් මේ වගේ එකක් දැක්කොත් අපි ගනිමු. හැබැයි අපි බොහෝ වෙලාවට දැන් නම් යන්න බෑ. අපි විනෝද චාරිකාවක් විදිහට කොහරි ගියාම තමයි මෙහෙම කෙනෙක් අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ වෙලාවට තමයි මේ අයට මේ වෙලාවම කරගන්න පුළුවන්. හැබැයි ඒක දැක්කහම සමහර විට අපිට ගෙදර ගෙනාවොත් සමහරට අපි මිලදී ගත්තත් අපේ ගෙදර සමාජිකයෙක් මේකට කැමති වෙන එකක් නැහැ. ඒකට මෙන්න මේ තියෙන දේ අපේ රටේ මේ වගේව ගොඩාක් තියෙනවා. ගම්වල ගොඩාක් නිෂ්පාදනය වෙනවා. අපිට පුළුවන් නම් මේ ඉන්න මිනිස්සයා ව්‍යවසායකී කරන්න ගියොත් මම හිතනවා ඒක සාර්ථක වෙන්නේ නැහැ. මෙහෙම අහිංසක මිනිස්සු ඉන්නවා. හැබැයි මේ අය යම් නිෂ්පාදනයක් කරනවා. අපේ රටේ හැම තැනම මෙහෙම නිෂ්පාදන තියෙනවා. කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය වැඩ කරන නිසා මම දන්නවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මට නිලධාරි දෙන්නෙක් ඉන්නවා. අපි හැම ගමක් එක්කම සම්බන්ධයි. මෙහෙම නිෂ්පාදනය කරන ගොඩාක් අය ඉන්නවා. ඇයි මෙහෙමත් තියාගෙන දැන් අපිත් චෝදනා කරනවා ඇයි ආණ්ඩුවෙන් මොන හරි මේකට කරන්නේ නැත්තේ? ඇයි කවුරුවත් මේකට මොකක්වත් කරන්නේ නැත්තේ කියලා. අපිට මේකට මොකක් හරි කරන්න බැරිද? අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු මල්ලි. දැන් එක්තරා සමාගමක් මේ කිතුල් පැණි වලට කරලා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? අර පැණි ටික අරගෙන බෝතලයක දාලා ලස්සන ලේබල් එකක් ගහලා වෙළඳ පොළට දානවා. තවත් සමාගමක් මොකද්ද කියන්නේ? ඊටත් වැඩි ඉහාට ගිහිල්ලා තමන්ගේ පැකින් එක වෙනස් කරලා තියෙනවා. මේක එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. එතකොට මොකද්ද මේගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච දේ? මේ පැණි වලට යම් ප්‍රමිතියක් තියෙන්න ඕන. මේ පැණි නම් පැණි වෙන්න ඕන. මේකට ආයි වෙන සීනි දාන්න බෑ. මේකට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මේක අහුරන්න ඕන. මේකට මං හිතනවා මේ අර මිනිස්සුන්ට මේ දේ කරගන්න බෑ. මෙන්න මේක කරන්න පුළුවන් නම් මං හිතනවා බණ්ඩාරනායකේ ඉන්න අපි ගොඩක් මේකට සම්බන්ධ වෙලා ඉන්නට මේ කොටස කරන්න පුළුවන්. කිතුල් ගස් නැගලා කිතුල් මදින්න බැරි බව ඇත්ත. හැබැයි කිතුල් ගස් වලින් ගන්න පැණි ටික පැණි හදන මිනිස්සයාට මේ ටික කරගන්නත් බෑ. මං හිතනවා මෙන්න මෙතන තමයි අපි එකතු වෙන්න ඕන තැන. මේක තමයි චේන් එකේ අපේ කොටස අපි අඳුර ගන්න ඕන. අපිට පුළුවන් නම් මේ රට පුරා විසිරී තියෙන මේ මිනිස්සු ටික අවුරුද්දකට කිතුල් හදන නිෂ්පාදකයින්ගේ පැණි ටික ගන්න අරගෙන මෙහෙම අර අපි කියන අගේ එකතු කරන්න පුළුවන්. අපිට සරලව මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා බොහෝ අය ඔන්ලයින් වලට යන්න හදනවා. හැබැයි මේ ඔන්ලයින් කියන්නේ ආයි මම දකින විදිහට නම් ඒක යම්කිසි ප්‍රොමෝෂන් එකක් විතරයි. ඔන්ලයින් එක ඇතුලේ ඕෆ්ලයින් වැඩ ගොඩක් තියෙනවා. ඒ ඕෆ්ලයින් වැඩ ටිකත් කරලා ඔන්ලයින් කරන්න පුළුවන් නම් බොහෝ කෙනෙකුට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු මල්ලි. දැන් මම මේ කියන්න උත්සාහ කරේ මේ බෙරේ මම දන්නවා මේ මට කාටට කියන්න පුළුවන් මේ බෙරේ නම බෙර ගහපුවා ඇති නැටුම් පන්තියේ ඔය නැටුම් කරපේ ඇති මෙතන අපි ඔකට කියන ගැටබෙරේ කියලා. ගැටබෙරේ මම අහලා තියෙන විදිහට මේ හරි අනන්‍ය හඬක් තියෙන එකක්. ඒ කියන්නේ අපි ලංකාවටම අනන්‍ය භාණ්ඩයක් විදිහට තමයි සලකන්නේ. ගැටබෙරේ හැඩේ ලස්සනයි, හඬ ලස්සනයි. හැබැයි වැඩේ තියෙන්නේ මේ ගැටබෙර හදන ගම්මාන දෙක තුනක් රටේ තියෙනවා. හැබැයි මේ ගම්මාන වලට ගියාම අපට ආයි දුක හිතෙනවා. අපට අනන්‍ය අපටම මේකටම සුවිශේෂී හඬ තියෙන මේ භාණ්ඩය අපේ රටේ මොන තරම් විදිහට මේක නිෂ්පාදනය කරන්න. අපිට පුළුවන් ද අපේ මගේ පුතාට ආසාවට ගැටපරයක් කරන් දෙන්න. නිකන් හිතලා බලන්න. අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ අපටම අනන්‍ය දේවල් හොයාගෙන ගිහින් ඒ නිෂ්පාදනය කරන කෙනාත් එක්ක එකතු වෙලා මේක හොඳ ලස්සනට මේ බෙරයක් ගන්න ගියොත් තේරෙනවා හොයාගන්න නැහැ. සීමිත තැන්වල තියෙන හැම ඉස්කෝලේටම ගැටබෙර ඕන. හැම කලායතනකම ගැටබෙර ඕන. හැබැයි ගෙදරකම ගිටාර එකක් තියෙනවා බෙරයක් නැහැ. එහෙම නැත්නම් අර ඩෝල තියෙනවා බෙරයක් නැහැ. අපිට බැරිද මේ වගේ භාණ්ඩ ටිකක් තෝරගෙන හරි ලස්සනට පැකින් කරලා තෑග්ගක් දෙන්න පුළුවන් විදිහට හදලා බෙර කර්මාන්තයෙන් ඉස්සරහට එන්න. ඩ්‍රම්ස් කියලා කියන්නේ ලෝකෙට ගෙනියන්න පුළුවන් දෙයක්. අපේ අනන්‍යතාවයේ තියෙන දෙයක්. හැබැයි එහෙම කරන තව සුරු පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට පාරම්පරික දැනුම තිබුණාට මේ ව්‍යවසායකත්වය නැහැ. හැබැයි ඕගොල්ලෝ ගාව පුළුවන් මේ වගේ දෙයකට මැදිහත් වෙලා යම් කිසි මුදලක් ආයෝජනය කරලා මේ අර මිනිස්සුන්ට කරන්න බැරි වැඩේ
කරන්න අපිට ඕනනම් ඒ සඳහා උදව් කරන්න පුළුවන් මඟ පෙන්වන්න පුළුවන් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අනේ අපි දන්නේ නැහැ නියම තැන් තියනවාද කියලා එහෙම තැන් අපිට පෙන්වන්න පුළුවන් මේ එක උදාහරණයක් විතරයි මෙහෙම තැන් ඕන තරම් තියෙනවා අපි ඊළඟ එකට යමු මල්ලි රයිට් මම දන්නවා මෙතනත් සම්බන්ධ වෙලා ඇති යම් කිසි විදිහ අපි දන්නවා අපි තුන් වේල කන මිනිස්සු මිලියන 21ක් මේ රටේ කනවා බොනවා හැබැයි අපි හැමෝටම අත්දැකීම් තියෙනවා අපි කොහේ හරි ගියත් අපිට තේ එකක් බොන්න තැනක් නැහැ. හරියට හිතේ හැටියට කෑම බොන්න තැනක් නැහැ. මම මේ ෆොටෝ එක ගත්තේ රන් බත කියන රෙස්ටොරන්ට් එකේ මේක කොළඹහතේ තියෙන මේක ජානකී සූර්යරාජ් කියලා මේ ව්‍යවසායිකාවක් කරගෙන යන්නේ. ඒකට මේක දිහා දැක්කහම මේකේ පිරිසිදුකම පේන්න තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒකේ පොඩි සමබර ගතියක් තියෙනවා. ගුණයි කියලා අපිට දැනෙනවා. මේ අපිට දැනෙන දේවල් ටික මේක නිකන් මේක නම් හොඳ ඇති කියලා හිතට දැනෙනවා. රහයි කියලා දැක්කහම තේරෙනවා. හිතට මේකට වසවිස නැහැ කියලා නිකන් පෙනුම් පේන්න තියෙනවා. නෙළුම් කොළ එක දාලා තියෙන්නේ දේශීය ගතියක් තියෙනවා. මේ දවස්වල අපි අර දේශීයත්වයේ කියන එක අපි අගය කරනවානේ. එතකොට මේක ඇතුලේ මහ දෙයක් නැහැ. මේ බොහොම පොඩි දේවල් ටිකක් තියෙන්නේ. හැබැයි ඒක ඉදිරිපත් කිරීම හරි වටිනවා. ඉතින් මේ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් නම් මම හිතනවා හරි වැදගත්. මට ව්‍යාපාර කරන්න ගියාම අමුතු දේවල් කරන්න ඕනේ. අපිට මේක හරියට කරන්න පුළුවන්. අපි මේ තේ බොන්න ගියොත් කොහේ හරි අපිට තේ එකක් බොන්න හිතෙන්නේ නැත්නම් එතන තියෙන පිළිවෙලත් එක්ක පිරිසිදුකමත් එක්ක නැත්නම් අපිට එහෙම මේ ඕනතරම් වෙළඳපොළ හොයාගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අමුතු දේවල් නෙමෙයි කරගන්න පුළුවන් දේවල්. අපි ඊළඟ එකට යමු මල්ලි. ඊළඟ next මේක මම මේ කතාව කියලා මම නතර කරන්නම්. මට කියන්න ඕන තිබුණේ මේ අමුපිටිය කියන්නේ සමහරු දන්නව ඇති මේ අවිස්සාවෙල්ලයි ඇහැලිගොඩයි අතර තියෙන ගම. අමුපිටිය කියන ගමේ මුළු ගමේම ආස්මී හදනවා. මේ ආස්මී හදනකොට අපි ගමට ගියා. ආස්මී කියන එකක් මම දන්නේ මේ දැන් රුපියල් 50ක් වෙයි. ඒ ගමේ හදන ආස්මී ටික රුපියල් 20ට විකුණ ගන්න බැරුව මිනිස්සු දුක් විඳිනවා. හැබැයි මේ මිනිස්සු ආස්මී හදන එක නතර කරන්නේ නැහැ. මුළු ගමක්ම එක තුල ආස්මී හදනවා. අපි පොඩි සමීක්ෂණයක් කරලා ගෙවල් 29ක් තෝරගෙන මේ අයගේ නිෂ්පාදනය කරන්න තැනක් හදලා දුන්නා. දැන් මේ උගලන්ට මට කියන්න ඕන වෙලා තියෙන්නේ දැන් මේ ආස්මී කියන දේ සහ රසකැල ඔක්කොම මේ ගමේ හදනවා. හැබැයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ගමවට මේක විකුණන්න. ගමක් එකතු වෙලා හදනවා ගමවට මේක විකුණන්න හදනවා. එතන මාකට් එකක් නැහැ. හැබැයි ඒ ගමෙන් එහාට මේක ගෙනාවොත් විශාල දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේක ගේනකොට අපිට පුළුවන් නම් තල්කොළ පෙට්ටි හදන ගම්මාන අපේ රටේ තියෙනවා. තල්කොළ පෙට්ටි වලට කරන්න දෙයක් නැහැ. තල්කොළ පෙට්ටියකට මේ ටික දැම්මනම් අපි මේ සාම්පලයක් හැදුවා. හදලා මේක ඩිස්ට්‍රිබියුට් කරා නම් මේකට පොඩි ලේබල් එකක් ගැහුවා නම් ඕන තරම් මුදල් හොයන්න පුළුවන්. kevin.com කියලා මම දන්න විදියට ඔන්ලයින් කරන කණ්ඩායම් 5ක් විතර ඉන්නවා. ඒ පහෙන් ගොඩක් මම අඳුරනවා. ඉතින් මේ අය කරන්නේ පිටරට ඉන්නවා. අපිත් දැන් යාළුවෝ මිත්‍රයෝ ගොඩක් පිටරට ඉන්නවා. මේ අයට ඔන්ලයින් වලින් ඕඩර්ස් අරගෙන මේක ඩිලිවර් කරනවා. ඉතින් මේ වගේ ඒවා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ කියන්නේ අමුපිටිය වගේ ගම්මාන ගොඩක් තියෙනවා. අමුපිටියේ මිනිස්සුන්ට අපිට පුළුවන් දේ කරන්න බෑ. ඒ මිනිස්සුන්ගේ වැඩේ අපිට කරන්නත් බෑ. හැබැයි අපිට පුළුවන් ඉතා පහසුවෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මේ වගේ තැනක් හොයාගෙන මේකට ඒගොල්ලන්ට කරන්න බැරි වෙච්ච අගය එකතු කරලා දැන් මාකටිං වගේ කරනවා නම් අපිට ඒකට උදව් ගන්න පුළුවන් තැන් තියෙන ඕන තරම් අපිට පුළුවන් මේ ඔන්ලයින් කරන වෙනම කණ්ඩායම් ඉන්නවා. මේ හැමදේම තියෙනවා. ඒක රාශියකදීම එකලස් කර ගැනීම තමයි අපි කරන්න ඕන. ව්‍යාපාරයක් කරන්න මාර දේවල් කරන්න ඕනේ නැහැ. ලොකුවට මුදල් ඕනෙත් නැහැ. ලොකුවට මුදල් තුන පියදම් කරන්න ඕනෙත් නැහැ. පුංචි ව්‍යාපාරික අදහසක් අරගෙන ඒකට හොඳ ලස්සන අපේ ව්‍යාපාර සැලැස්මක් හදලා ඒ සැලැස්ම හරියට ක්‍රියාත්මක කළොත් උදව් කරන්න ආයතන ඕන තරම් තියෙනවා. අපිට පුළුවන් ඒ අය හොයලා දෙන්න. අපි නොමිලේ සපෙන ආයතන ගම්පහ බණ්ඩාරනායක කිව්වොත් අපි පෞද්ගලිකව හොයලා එක කරලා දෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ අයට උදව් කරලා ඉස්සරහට යන්න අත දෙන්න. මම හිතනවා ස්ලයිඩ්ස් ටික ඉවරයි කියලා. තව තියෙනවද මල්ලි? right. එවනම් මම හිතනවා මම ගත්ත වෙලාව වැඩිද දන්නෙත් නැහැ. සිදුණු ප්‍රමාද දෝෂයට බොහොම කනගාටු වෙනවා. මම හිතන්නේ ඒක තාක්ෂණික දෝෂයක්. ඒක මගේ පැත්තෙනුත් කරගන්න දෙයක් නැතු වුණා. එහෙම දේවල් වෙනවා. එමනම් මම හිතනවා මගේ මූලික පැහැදිලි කිරීම මම මෙතන නතර කරන්නම්. මම ඔයගලන්ට නැවත අපිට ඔබතුමා ලබා දුන්න ව්‍යවසායකයෙක් මම අර මුලින් අහපු ප්‍රශ්නෙට මට යමා ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලැබුණා. ව්‍යවසායක ක්‍රියාවලිය අපි ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියන එක. කොහොමද අපි possibilities අඳුරගන්නේ? අරගෙන අපි ඒක exploit කරන්නේ.
ඊට පස්සේ ව්‍යවසායකයෙක්ගේ තියෙන ලක්ෂණ කැපවීම අදිෂ්ඨානය හાર્ඩ් වර්කින් ඕව නැතුව ව්‍යවසායකයෙක්ට අවුරුදු 3-4ක් යනකම් සාර්ථක වෙන්න බෑ. කරන්න ඒක අනිවාර්යෙන් ඕනේ කියන එක. ඊට පස්සේ ඔබතුමා කිව්වා ඉදිරිපත් කිරීම යමක් ඉදිරිපත් කරන විදිහ ඒකේ තියෙන වැදගත්කම කොහොමද තවත් කෙනෙක් එක කම්ප්ලිමන්ට් වෙලා බිස්නස් එකක් ඉදිරියට අරන් යන්නේ කියලා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන අහන් ඉන්න හැමෝටම ගොඩක් දේවල් ඔබතුමාගේ දේශනාවෙන් මම සඳහන් කළා වගේ ඊටත් වඩා ලබා ගන්න ඇති. අපි අපේ පැනල් ඩිස්කෂන් එකේදී බගිතට අපිට තවත් ප්‍රශ්න ඉදිරිපත් කරා ඔබතුමාට. ඉතින් අපිත් එක්ක තවත් සම්බන්ධ වෙලා ඉන්න කියලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට සංජීවය ගැන කතා කරොත් සංජීවය අපේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ වසර 20කටත් වඩා ඉතිහාසයක ව්‍යාපාරික ලෝකයේ ඉතා සාර්ථක ගමනක් ගිය පුද්ගලයෙක් විදිහට. ඉතින් මෙතුමාට මේ වෙන විට ආයතන දෙකක් මැනේජින් ඩිරෙක්ටර් කියන ඕන විදිහට සහ එහි CEO විදිහට තමයි මේ දෙකේම සම්බන්ධ වෙන්නේ. එතකොට මේ එක ආයතනයක් තමයි එක්ස්මෙක් සේරා, අනිත් ආයතනය තමයි ෂෙල්වියා. මේ මම එතුමාගේ Facebook එකෙන් ලබාගත් පින්තූර කීපයක් මේ එක්ස්මෙක් සේරා ආයතනයේ මේ තියෙන්නේ ඒ ෂෝරූම් එකක්. මේ තියෙන්නේ ෂෙල්වියා ආයතනයේ සිදු කරන ලබන සේවාවන්. මේවා ලංකාව පුරාම ඩිස්ට්‍රිබියුට් කරන අතර කිරිබත්ගොඩ ඔහුගේ ආයතනය පවතිනවා. ඉතින් ඉතාමත් වටිනා සේවයක් අර සුධිරය කිව්වා වගේ විශාල පිරිසකට රැකියාව ලබා දීම අද ඉතා සාර්ථක තත්ත්වයක සිටින කෙනෙක්. ඉතින් සංජීවයගෙන් අපිට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට තියෙන කාලයත් සමග මම සංජීවයගෙන් දැනගන්න කැමති මේ වෙලාවේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අපි ව්‍යවසායකයෙක් වෙන්න හිින මැම්බුවට ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ කියලා හිතුවට දැන් අපි හැමදාම ජොබ් එකට යනවා. හැමදාම අර එක පඩිකට හිර වෙනවා. ඉතින් කොහොමද එකක් හදාගන්නේ? කොහොමද බ්‍රේක් කරන්නේ? සමහර විට අපි මේ දැන් සුධිරය කිව්වා ව්‍යවසායකයෙක් කියලා කියන්නේ possibilities දකින්න කෙනෙක්. මේ කොරෝනා වෙලාවෙත් possibilities දකින්න පුළුවන් නම් ඒක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. එතකොට මේ සංජීවයගේ ව්‍යවසායක ගමනේදී කොහොමද මේ දේවල් දැක්කේ? කොහොමද ව්‍යාපාරය දියුණු කරගත්තේ? කොහොමද මේක බ්‍රේක් කරගන්නේ? කොහොමද අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා හිින මවවා ඉන්නේ නැතුව ඒක ඇත්තට කරගන්නේ? කියන ගැන සංජීවට පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න මේ අවස්ථාවක් කරගන්න කැමතියි සංජීවයි. ස්තුතියි මල්ලි. අයිබෝවන්. ඉතින් අපි මේ පටන් ගමු. You are the master of your own picture. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ජීවන චිත්‍රය ලස්සනට ඇඳ ගන්නවද නැත්නම් ඒක බලු කිරුටු වලින් පිරුණු අපිලිවලට හැදුණු චිත්‍රයක් ඇඳ ගන්නවද කියලා ඕගොල්ලම තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් තව විදියකට කිව්වොත් අපිට කවදා හරි ලෙඩක් හැදුනම අපි ලෙඩ ඇඳේ වේටින් ලිස්ට් එකේ ඉඳලා මැරලා යනවද? එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් නොවි අපිට කිසිම ගැටලුවක් නොවි අපි ඒකට මේ මුදල් වියදම් කරන්න පුළුවන් තත්යකට අපි පත් වෙනවද කියලා අපිමයි තීරණය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් වෙන කවටවත් ඒ දේ කරලා දෙන්න බෑ. ඒක කරන්නත් ඕනේ අපිමයි. අපි හිතලා ඉලක්කයක් ක්ලාස්ටි කරගෙන අරමුණක් ක්ලාස්ටි කරගෙන සැලසුමක් සහිත ගමනක් ගියොත් අපිට මේ ගමන යන්න පුළුවන්. හැබැයි මේක දවසෙන් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවුරුදු 3-4ක් යනවා. ඒකට අපි සූදානම් වෙන්න ඕනේ. අපිට ජීවිතේ නොලැබුණු දෙයක් ලබා ගන්න අපි ජීවිතේ නොකළ දේවල් කරන්න වෙනවා. අපිට ජීවිතේ මීට කලින් කරපු නැති දෙයක් කරන්න අපේ ඔළුව ඒකට සූදානම් කරන්න ඕනේ. ඉලක්කයක් හදා ගන්න ඕනේ. එතකොට ඒකේ සැලසුමට ලෑස්ති වෙන්න ඕනේ. මම ඉලක්කය ගැන කිව්වොත් ලස්සන කතාවක් තියෙනවා මහා භාරතයේ. ඒකේ තියෙනවා එක්තරා පාඨශාලාවක ආචාර්යතුමා ඒ ඉස්කෝලේ ඒ පන්තියේ ශිෂ්‍ය නායක තනතුරට එක් පුද්ගලයෙක් පත් කරනවා. පත් කරාම අනිත් ශිෂ්‍යෝ මේකට කැරලි ගහනවා. අපිට මේ මොකද ආචාර්යතුමා පත් කරේ දක්ෂතම ශිෂ්‍යයා. අනිත් ශිෂ්‍යෝ කියනවා නෑ යාන් මේ දක්ෂ වෙන කට්ටිය ඉන්නවා මීට වඩා දක්ෂ. ඉතින් ආචාර්යතුමා තීරණය කරනවා මේකට තරගයක් තියන්න. ඒ තරගෙන් දිනන කෙනා මේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තත්ත්වයට පත් කරනවා කියලා ආචාර්යතුමා කියනවා. ඉතින් ආචාර්යතුමා
ලෑස්ති කරන තරඟේ තමයි ඒ කාලේ තිබ්බ විෂය අතර දුණු ශිල්පය. ඉතින් ඈත තියෙන ගහක් පෙන්නලා අඹ ගහක් පෙන්නලා ඒ අඹ ගහේ තියෙන අඹ ගෙඩියකට විදින එක තමයි තරඟය. ඊට පස්සේ ආචාර්යතුමා කියන එක ශිෂ්‍යයෙක් ඇඳවලා ඔයා මේ අඹ ගෙඩියට විද්දොත් ආව මේකෙන් පළවෙනිය කරනවා කියලා. ඊට පස්සේ ආචාර්යතුමා කියනවා ඔයාලා මේකට ඉලක්කය ගන්න කියලා. ඒ ඉලක්කය ගන්න කිව්වම ආචාර්යතුමා අහනවා දැන් ඔයාලා මොනවද පේන්නේ කියලා. ඒ ශිෂ්‍යයා කියනවා මට පේනවා දැන් ආචාර්යතුමාගේ ඇඳුම සහ අඹ ගහ. ඊට පස්සේ ආයෙ ආචාර්යතුමා කියනවා ආයි ඔයා ඉලක්කය ගන්න. එතකොට කියනවා මට දැන් අඹ ගහේ ගෙඩි ගොඩාක් පේනවා කියලා. ඊට පස්සේ එයාට කියනවා දැන් ඔයා යන්න. ඊළඟ ශිෂ්‍යයාට එන්න කියනවා. එයාට කියනවා මේ විදිහටම. එයාට කිව්වම ඉලක්කය ගන්න කියලා. එයාට පේනවා අඹ ගහේ ගෙඩි ගොඩාක් පේනවා. ඒ අතර එක ඉඳුරු අඹ ගෙඩියක් තියෙන අඹ වල්ල පේනවා. ඊට පස්සේ තුන්වෙනි ශිෂ්‍යයා අර ප්‍රධාන ශිෂ්‍යයාට කතා මේ දැන්ට පත් කරලා තියෙන ශිෂ්‍යයාට කතා කරාම එයාට ඉලක්කය ගන්න කිව්වම එයාගෙන් අහන මොනවද ඔයාලට පේන්නේ කියලා. එයා කියනවා මට පේන්නේ ආචාර්යතුමනි ඉතිලා තියෙන අඹ ගෙඩිය විතරයි. ඊට පස්සේ ආචාර්යතුමා කියනවා නැවතත් ඉලක්කය ගන්න කියලා. එතකොට එයා කියනවා ආචාර්යතුමනි දැන් මට පේන්නේ ඉඳුරු අඹ ගෙඩියේ අඹ නටුව විතරයි. මේ කතාවේ කියන්නේ අපි ඉලක්කය ගන්නකොට අපිට වෙන දේවල් පේන්න බෑ. අපේ ඉලක්කයට හරියට යන්න ඕනේ. මොකද අපි දෙයක් තීරණය කරාම අපි ඉලක්කයකට යන්න දැස්තු වුණාම වෙන කට්ටිය කියන අපිට නිතරම ඒක හරියන්නේ නැහැ. ඒක කරන්න බෑ. අර ආචාර්යතුමාගේ අඳුම පේනවා වගේ අඹ ගහ පේනවා වගේ පේන්න ඕනේ අපිට අඹ ගෙඩිය විතරමයි. කරන්න ගත්තම ප්‍රශ්න ගොඩාක් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ අපි දෙයක් කරන්න ලෑස්ති වෙනකොට අපි බලන්න ඕනේ අපිට තියෙන ප්‍රශ්න. අපේ නෙගටිව් යාළුවෝ අපි අයින් කරන්න ඕනේ. අපි දෙයක් කතා කරාම ඒක බෑ කියන යාළුවෝ තමයි අපිට වැඩිපුරම ඉන්නේ. ඒ නෙගටිව් යාළුවෝ අයින් කරන්න ඕනේ. අපි ඒ දේ අරමුණට ලෑස්ති වෙන්න ඕනේ, සූදානම් වෙන්න ඕනේ. ඊට අමතරව අපි මේක මේ පොඩි කාලයක් තුල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවුරුදු 2-3ක් යනවා. මොකද මේ අවුරුදු 19 ඉඳන් 30 අතර මල්ලිලා ගොඩාක් වෙලාවට බලන්නේ තව කෙනෙක් අවුරුදු 20ක් කරපු දෙයක් අවුරුදු 2කින් කරන්න. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ ගමන යන්නේ නැහැ. ගමන මගම නතර වෙනවා. එකපාර ලොකු සල්ලියක් හොයන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. එහෙම කරන්න බෑ. මොකද පළවෙනි අවුරුදු වල මම තමයි බිල් දාන්නෙත් මම, බඩු බාන්නෙත් මම, මගේ ෂෝරූම් එක අතු ගන්නෙත් මම. එතකොට රැට බඩු ඩිලිවර් කරන්නෙත් මමයි. මොකද මම වන් මෑන් ෂෝ එකක් මම කරේ පළවෙනි අවුරුදු 2-3ේම. එතකොට මම නිවාඩු ගන්නේ පොයි දවසේ විතරමයි. ඒක දවස් ටික ඔක්කොම මම වැඩ. සහ අපේ පුරුදුලා තියෙනවා අපි බුද්ධ ආගමේ උනාට බෞද්ධරයක් ඉතුරු නිවාඩුත් ඔක්කොම ගන්න. ඒ කියන්නේ මුස්ලිම් කට්ටියගේ නිවාඩු දවසුත් අපි නිවාඩු, ක්‍රිස්තියානි කට්ටියගේ නිවාඩු දවසුත් නිවාඩු, ටැමිල් කට්ටියගේ නිවාඩු දවසුත් නිවාඩු. ඉතින් ඔය ඔක්කොම නිවාඩු ටික ගත්තාම අපිට වැඩ කරන්න වෙලාවක් නැහැ. ඉතින් මේ අරමුණක් යනකොට මේ කැපකිරීම ඇත්තටම අවුරුදු 4ක් විතර ගියාට පස්සේ මේක සාර්ථක තත්යකට පත් වෙනවා. මොකද අපිට ඉස්සල්ලාම මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද අපිට ඉස්සල්ලාම ගනුදෙනු වලදී ප්‍රශ්න ඇති කරන්නේ අපේ යාළුවෝ. මොකද අපි යාළුවන්ට තමයි ඉස්සල්ලාම ණයට දෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඔළුවේ තියාගෙන ගමනක් ගියොත් අපිට මේ ගමන යන්න පුළුවන්. මේ පරදී කියලා බය වෙන දෙයක් නැහැ. ගැක්මා 11 සතාවක් හාවර්ඩ් යුනිවර්සිටියෙන් රිජෙක්ට් කරා. එලන් මාස්ක් මේ දවස්වල ස්පේස් එක්ස් ප්‍රෝග්‍රෑම් එකේ 5 පාරකට වඩා රොකට් ලොන්ච් එක ෆේල්. ඊට පස්සේ බලන්න පුළුවන් මේ ඇමරිකාවේ ජනාධිපති මේ හිටපු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රුස්වෙල්ට් පොලියෝ රෝගියෙක් පඩිපෙළ නගින්නේ මේ තගෙනෙක්ගේ කර උඩින්. ඇවිල්ලා ගන්න බෑ. නැගිටින්නත් තමයි. එයා 3 පාරක් ඇමරිකාවේ ජනාධිපති. අපි මෙතන කාටවත් පොලියෝ නැහැ. ඒ මනුස්සයා පොලියෝ තියාගෙන 3 පාරක් ජනාධිපති වුණා. අපිට මේක කරන්න බැරි නෑ. අපිට ඕනේ අදිෂ්ඨානය විතරයි. ඒ අදිෂ්ඨානය වෙන්නේ කැප වෙන්න විතරයි අවශ්‍ය. සාමාන්‍ය ඔලිම්පික් ක්‍රීඩකයෝ බලන්න තමන්ගේ අරමුණට
අවුරුදු කීයක් ක්ලාස් කරන සමහර ඔලිම්පික් ක්‍රීඩකයෝ අවුරුදු 16 ගිහලා ගෝල්ඩ් මෙඩල් එක ගන්න. අවුරුදු 16ක් මොකද මේ හાર્ඩ් වර්කින් ඒක නිකන් මේ හිතනවා වගේ දේශි වැඩක් නෙවෙයි. මේ 5ට 7ට නැගිටලා ඒ ට්‍රේනින් එක පටන් අරගෙන දවසම මේකට ලෑස්ති වෙලා කෑම ඒකට මම සූදානම් වුණ කෑම මේ අපි කන කෑම නෙමෙයි. ඒක අවුරුදු 16ක් නොකඩවා තියාගන්නවා කියන එක දේශපාලන වැඩක් නෙමෙයි. ඒක අපිටත් කරන්න පුළුවන්. අපිට ඕනේ අවශ්‍යතාවය විතරයි. ඒ අවශ්‍යතාවය මූලික කොටගත්තොත් සුදු දේවල් කරන එක මහ වැඩක් නෙමෙයි. මොකද බණ්ඩාරනායක ඉස්කෝලේ ඉඳලා මට ලැබිලා තියෙනවා ගොඩක් දේවල්. මම ඔක්කොම ෆෝන් එකෙන් කරගන්න. මගේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්, ડોක්ටර්, ඉංජිනේර්, ඇකවුන්ටන්ට් මගේ ඔක්කොම අපේ ඉස්කෝලේ යාළුවෝ. අපේ 96 බැච් එකේ යාළුවෝ. ඉතින් ඕගොල්ලන්ට ඒ විදියම තමයි. ඕගොල්ලන්ට ලංකාවේ මිනිස්සුන් 500න් එකකට විතර තියෙන chance එකක් තියෙන අපිට හැමදේම කරගන්න පහසුයි. මේ බැංකුවක ගියත් බැංක් කෙනෙක් ඉන්න අපේ යාළුවෝ. මම එකපාරක් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා account එකක් open කරගන්නකොට අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් බැංකුවේ මැනේජර්. ඉතින් බලන්න කොච්චර සන්තෝෂද කියලා. මේ ඉතින් මේක ඕගොල්ලෝ අද ඉඳලා අද හිතලා පටන් ගන්න ඕනේ ගමනක්. ගෝල් එකක් තියෙන ගමනක් යන්න ඕනේ. නැත්නම් ගෝල් එක වටේ කරගෙන කරගෙන විතරයි වෙන්නේ. ඊට අමතරව ඒ ගමන සාර්ථකව යන්න බෑ. මොකද වින්ස්ටන් චර්චල් කියනවා අපි ගමනක් යනකොට අපිට බුරුණ බල්ලන්ට ගල් ගහන්න ගියොත් ඒ ගමන අපිට යන්න වෙන්නේ නැහැ. ඉතින් අපි ගමන සාර්ථකව යන්න පිටිපස්සට හැරෙන්නේ නැතුව ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. ප්‍රශ්න ගොඩාක් එනවා. අපි මේ ප්‍රශ්න මැදදී කතා කරමු. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මේ බිස්නස් ලෝකෙට එන්න. මේක මේ හරිම තෘප්තිවත් හරිම self achievement එකක් දකින්න පුළුවන් දෙයක්. ජීවිතේ අපිට මරණකොට සන්තෝෂ වෙන්න පුළුවන්. අපි මේවා කරා. මේ කාලය තුල අපි මෙච්චර කාණකට රැකියාව දුන්නා. ලංකාවට විදේශ විනිමය ඉතුරු කරා. කොච්චර ගොඩාක් දේවල් මට ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල අපි විදේශ විනිමය ගොඩාක් ඉතුරු කරන ලංකාවට. ඊට අමතරව රැකියා අවස්ථාවල් සලසලා තියෙනවා. මම කියන්නේ ලංකාව විතරක් ඕගොල්ලෝ බිස්නස් පටන් ගන්න ඕනේ නැහැ. ලෝකේ ජය ගන්න. ඕස්ට්‍රේලියාවේ ඉංගලන්තයේ ඇමරිකාවේ ඕන තැනක බිස්නස් පටන් ගන්න. මේක ලංකාවට හිර වෙලා ඉන්න අවශ්‍ය නැහැ. ඕන තැනක ඕන වෙලාවක ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. හැබැයි පළවෙනි අවුරුදු 3 දවසකට පැය 18ක් විතර වැඩ කරන්න වෙනවා. ඒකට ලෑස්ති වෙන්න. ඊළඟ අවුරුදු 3-4 පස්සේ ඔබට පුළුවන් පාසුවෙන් ගත කරන්න. හැබැයි නිවාඩු ගන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම ආයතන අධිකරුණාට මං එන්නේ උදේ 7:00ට. මං යන්නේ 6:00ට. ඉතින් ඒක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදර ඉඳන් පාලනය කරන්න ඒව කරන්න ගියොත් මේ ගමන යන්න බෑ. මොකද මේ තමන් ඉඳලා මේ දේ කරන්න ඕනේ. අන්න ඒකට සූදානම් වුණොත් ඔබට වරදින්නේ නැහැ. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්න ගොඩක් මේ ඕනම තැනක ඉන්නවා. ඒගොල්ලන්ගේ උදව් අරගෙන මේක පටන් ගන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ගොඩක් ස්තුතියි සංජීවයි. මම හිතන්නේ අපිට ගොඩක් ඔයාගේ අත්දැකීම් ආරාධනා කරන සමස්තකලකදීද සංගරත්නිය දැනට හිතන අපි සම්බන්ධන චීෆ් ඔපරේටිං ඔෆිසර් එහෙම නැත්නම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් BDO ආයතනයේ වැඩ කරනවා. ප්‍රධාන ගිණුම් කරන ආයතනයක්. ඔහු වෘත්තීන් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. ඉතින් අවුරුදු 15කට වඩා අත්දැකීම් තියෙන ඔඩිට් සහ ඇෂුරන්ස් සර්විසස් කියන ෆීල්ඩ්ස් වල. ඉතින් ඊට අමතරව මේ සසංක අයියා ඇනුවල් රිපෝර්ට් අවෝඩ් කමිටි එක ඔයගොල්ලෝ දන්නවා ඇති චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස් CI චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මේක සංවිධානය කරන්නේ. ලොකු තරගයක් තියෙනවා ඇනුවල් රිපෝර්ට් එකට අවෝඩ් එකක් ගන්න ලංකාවේ ආයතනවල. එම තරගකරුවන්ව අගයන් එම තරගකරුවන් තෝරන කමිටුවේ සමාජිකයෙක් විදිහට සසංකයි ඉන්නවා. ඊට අමතරව ඔහු ලංකාවේ entrepreneur awards Federation of Chamber of Commerce and Industry of Sri Lanka මගින් සංවිධානය කරන entrepreneurs award එකේ judge panel එකේ member කෙනෙක් විදිහට සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඔහු අපේ ශිෂ්‍ය නායක විදිහට 2092 96 දක්වා කාල සීමාව විතරක් තියෙනවා. 96 කණ්ඩායමේ ශිෂ්‍යෙක්. ඉතින් ආදිනායකවරයෙක්.
ඉතින් සසංකයි ආරාධනා කරනවා අපි ගැන අපිට දැන් අපි මෙතනට එනකම් අපි කතා කළා සුධීර අයියගෙන් සහ සංජීව අයියගෙන් සුධීර අයියා කතා කරා මොකක්ද මේ ඔන්ටර්ප්‍රෙනර්ස් ලාගේ ක්‍රියාවලිය කොහොමද මොන වගේ ලක්ෂණද තියෙන්න ඕනේ ඒ වගේ දේවල් ඊට පස්සේ සංජීව අයියා කතා කරා මේකේ තියෙන ප්‍රායෝගික පැත්ත කොහොමද මේක අල්ලගෙන උදේ 7:00 ඉඳන් 6:00 වෙනකම් පළවෙනි අවුරුදු දෙක තුනේ කොහොමද මේක අරගෙන යන්නේ කියලා. එතකොට මේ අපි කරපු මේ වැඩසටහන පටන් ගන්න කලින් අපි සර්ව් එකක් කරාම අපිට හිතියා මේ කණ්ඩායමක් මේ ව්‍යාපාරයක් පටන් අරගෙන ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා ප්‍රශ්න අහලා. එතකොට එතනදී අපි දැක්ක දෙයක් තමයි මේ ගිණුම්කරණය. නැත්තම් මේ අපි ගනුදෙනු කරන දේවල්. ඒක ගිණුම්ගත කිරීමේ වැදගත්කම කතා කර යුතුයි කියලා. ඉතින් ඔබතුමාගෙන් අපිට ඒ ගැන විශේෂයෙන් දැනගන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි සංකල්පය. බොහොම ස්තුතියි ධම්මවලි අයබෝන් සිතනටම. ඇත්තම මම හිතන විශ්වාස කරන දේ තමයි ලංකාවේ මේ වෙලාවට ව්‍යවසායික විදියට අපිට බිස්නස් එකක් කරන්න පටන් අදහසක් තියෙනවා නම් හොඳම වෙලාව මේක. අපි කොවිඩ් ගැන කතා කරා, අපි ගොඩක් දේවල් ගැන කතා කරා. පෞද්ගලික විශ්වාස කරනවා මේ වෙලාව ලංකාවේ බිස්නස් එකක් කරන්න ඔන්ටර්ප්‍රිනර් විදියට සුදුසු වෙලාව. ඒක තමයි විශේෂයෙන්ම කාරණා කීපයක්. මොන ආණ්ඩුව ලංකාවේ පාලනයට ආවත් හැම ආණ්ඩුවම විශ්වාස කරනවා ලංකාවේ ව්‍යවසායකයන් නැතුව ලංකාවට අනාගතයක් නැහැ කියලා. ඒක නිසා තමයි මම මේ බජට් එකේ මගේ වෘත්තියත් එක්කම සමහර දේවල් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරන්න. මේ බාර බජට් එකෙන් ගොඩාක් ටැක්ස් කන්සෙෂන් දුන්නා. ඒ කියන්නේ එක්සැම්පල් එකක් ගන්නවා. ඇග්‍රිකල්චර් කරන ව්‍යවසායකයෙක් ඉදිරිපත් කරනවා නම් දැන් ඇග්‍රිකල්චර් සයිට් සම්පූර්ණයෙන්ම ටැක්ස් වලින් එක්සෙප්ට් කරනවා. ඉස්සර 28ක් තිබ්බ ටැක්ස් රේට් එක නෝමල් බිස්නස් වල දැන් 124ක් කරනවා. ඊට අමතරව එක්ස්පෝර්ට් එක, ඒෂියන් සයිට් එක, ඊට පස්සේ ටූරිසම් සයිට් එකේ ටැක්ස් රේට් එක 14%. ඒ වගේ ටැක්ස් රේට් එක දැන් අඩු කරලා තියෙනවා ලංකාවේ ව්‍යවසායකයන්ට පොඩ්ඩක් ඉදිරි ගැනීම. ඊට අමතරව බැංකු ව්‍යාපාර ගත්තොත් දැන් බැංකු වලින් දැන් ඉස්සර 15 18 20 ඉන්ට්‍රෙස්ට් රේට් එක ඔක්කොම දැන් අඩු වෙලා තියෙනවා 12ට 10ට. ඒත් ඇග්‍රිකල්චර් සයිට් එක ගොඩක්ම රේට් එක අඩු වෙලා තියෙනවා 6ට 7ට අපිට බැංක් ලෝන් එකක් කරන්න. ඊට අමතරව මේ ආණ්ඩුව දැන් කරන ක්‍රමවේදයත් එක්ක අපේ එක්ස්චේන්ජ් රේට් එක ෆික්ස් වෙලා තියෙනවා. 185 වගේ රේට් එකක් තියෙනවා. ඒ වගේම පොඩි කාලේ ඔයගොල්ලන්ට පේන්නේ අපේ කැපිටල් මාකට් අපේ ෂෙයා මාකට් එකේ බෙදීමක් තියෙනවා මේ වෙලාවේ. ඒක කොවිඩ් එකත් එක්ක පස්සේ අපේ ලංකාවේ බිස්නස් එකක් කරනවා නම් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්. ඒකට ඉදිරි වශයෙන් ඒගොල්ලෝ මොටිවේට් කරන්න මේක කරනවා. ඉතින් මම විශ්වාස කරනවා හැම සහෝදරයෙක්ටම කියනවා මේ වෙලාව තමයි හොඳම වෙලාව අපිට බිස්නස් එකක් කරන්න. ඒතකොට ඒ ආකාරයේ බිස්නස් එකක් අපි කරනවා නම් මූලිකව අපි බිස්නස් එකක් කාරණා කීපයක්. ඒක නිෂ්පාදනය, අලෙවිකරණය, අනිත් එක මූල්‍ය කල්පනා. ඒතකොට දමින්ද මල්ලික විදියට මූල්‍ය කර්මලා කියන අංශය තමයි. ඒතකොට මූල්‍ය කර්මලා කරන අංශයේදී මගේ වෘත්තිය දැනගත් එක මම කියන දේ තමයි මගේ සහෝදරයන්ට හැම කෙනෙක්ම අපි accounts අපි ව්‍යාපාරයක් කරනවා. ව්‍යාපාරයේ මූල මොකද අපි මේන්ටේන් කරන්න කියලා අපි යම් කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය මත දැනගන්න ඕනේ අපි කරන ව්‍යාපාරයේ අපි කරන ව්‍යාපාරයේ අපිට තියෙන ලාභය. ඇයි ඒක වැදගත්? ඇයි අපි මේ ලාභයක් ගන්න? දැන් මම එකද කියන්නේ උදාහරණයක් ගන්න ඇග්‍රිකල්චර් මම හැමතිස්සෙම ප්‍රොමෝට් කරන කැමති කෙනෙක් විදියට අපි තුමු දැන් මේ දවස්වල අපි රටට කහ බිස්නස් කරනවා. අපි ලංකාවේ ගැන ලොකු කතාවක්. අපි හිතමු ව්‍යවසායකයෙක් ඇවිල්ලා අපි වගාවක් කරන්න විදිහකට. ඒතර ඒ වගාවෙදී අපි වගාව කරාට පස්සේ මේ වගාවෙන් එන ඵලතාව ව්‍යාපාරයෙන් අපි ඊට පස්සේ අපි ගිහලා මාකට් එකට අරන් යනවා. ඒ අපිට අරන් යනකොට අපි දැනගන්න ඕනේ අපි මේ කහ කිලෝ එකක් අපි විකුණන්නේ. අපි නැතුව මාකට් එකේ තියෙනවා නම් යම් කිසි මුදලක් ඒ මුදලටම අපි විකුණලා අපිට ලාභය ප්‍රතිශත කියලා අපි නමක් නැත්නම් අපි ගිහලා මාකට් එකේ තියෙන ප්‍රයිස් එක මතම අපි වැඩ කරලා ඉන්නවනම් අපි දන්නේ නැහැ මේ ලැබෙන ලාභය. සසංකයි සමාවන්ත පොඩ්ඩක් ඔයාගේ මේ සද්දේ අපිට ටිකක් ක්ලියර්ලි ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් මොකක් හරි පොඩ ලං කරගන්න පුළුවන් නම් ඩිවයිස් එක කතා කරන ඩිවයිස් එක ඊට වඩා අපිට ටිකක් වඩා පැහැදිලි වාගේ හඬ අපිට අහන්න පුළුවන්. ඊටමත් වටිනා දේවල් ටිකක් ඔබතුමා අපිට ලබා දෙන්නේ. sorry. ඉතින් ඒක නිසා මම කියන්නේ ව්‍යාපාරය අපි කරනකොට අපි ව්‍යාපාරයේ අපි ලැබෙන ලාභය ගැන යම් කිසි හොඳ අවබෝධයක් තියෙනවා. යම් කිසි අවබෝධයක් හොඳ අවබෝධයක්. එහෙම නැතුනොත් අපි ව්‍යවසායකයන් විදිහට අපි ගිහිල්ලා ව්‍යාපාරයක් කරලා අපි ව්‍යවසායකයන් විදිහට අපි ලාභයට අමතරව යම් කිසි දෙයක් ව්‍යාපාරයෙන් අපි එළියට ගන්න හැදුවොත් ඒක අපි සමහරලාට අපි අපේ සංජීව සහෝදරයෙක් විදිහට අපි
එතනයක් අපි නැත්තම් ප්‍රොෆිට් එකක් විතර අපි ව්‍යාපාරයෙන් එළියට ගන්න හදුවොත් අපි ඒක ලාභය ගැන අවබෝධයක් නැතුව එතනදී වෙන්නේ ව්‍යාපාරේ කඩන් වැටෙනවා අනිවාර්යයෙන්. මම තව උදාහරණයක් ගන්න අපි වාහන ඉම්පෝට් කරනවා. අපි වාහන ඉම්පෝට් කරලා අපි ලංකාවේ විකුණන්න. ඒක වාහනයක් ඉම්පෝට් කරලා අපි ජපානයේ ඉඳන් මේ වාහනයක් ඉම්පෝට් කරලා ලංකාවට ආවට පස්සේ මේ ලංකාවේ වාහනේ විකුණනකොට මට ලාභය කොච්චරද කියලා මම දැනගන්නවා. මගේ ලාභය රුපියල් 1 මිලියන් නම් මම ඒ 1 මිලියන් විතරයි මට එළියට අරන් යන්න. ඒ 1 මිලියන් වලින් යම් කිසි කොටසක් මම ව්‍යාපාරේ නැවත ආයෝජනයක් කරන්න. ඒතකොට මම 1 මිලියන් මගේ කියලා මම දැනගන්නවා. ඒකට මූලික දේ තමයි සහෝදරයන් කිව්විට ඔයගොල්ලෝ accounts ටික අනිවාර්යයෙන්ම හරියට මූල්‍ය ප්‍රකාශන ටික අවබෝධයෙන් හරියට ඒක හදා ගන්න ඕනේ. ඒකට තාක්ෂණයේ අපි දැනුම කියන එක මම හිතන්නේ අපි හැමෝම අපි ඉස්කෝලේ යන කාලේ මම A-level පාස් කරා ඒ වගේ මුල්ලරත් අපි ඉගෙන ගත්තා යම් කිසි අවබෝධයක් අපිට තියෙනවා. ඒ අවබෝධය අපි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අපිට ඒ අවබෝධය අපිට accounts ටික හදා සරලව ගන්නවා නම් income and expenditure statement එක. ඒ ස්ටේට්මන්ට් එක අපිට බලන්න පුළුවන් මේක කොච්චර ලාභයක් ගන්නවද? මේ ලාභය හරහා අපි කොච්චර ප්‍රමාණයක් මට මගේ කීයකට ගන්න. මම කොච්චර පුතලක් ආයෝජනය. ඒ ගැන හරි අවබෝධයක් නැතුව මම දෙයක් කරොත් මට ඊට පස්සේ ව්‍යාපාරේ දිගින් දිගට කරන් යන්න. ඒක නිසා මම දැක්කදී මගේ දැකීමෙන් මම දැක්ක ගොඩක්ම දේ තමයි ව්‍යවසායකයන් බිස්නස් එක කරලා බිස්නස් එකේ හරියට තමන්ට එන්ජොයි කරන්න පුළුවන් එක ගැන අවබෝධයක් නැත්නම් තමන් ගිහිල්ලා එන සල්ලි තමන්ගේ ප්‍රොෆිට් විදියට තමන්ගේ වියදම් වලට කරන්න ගියොත් මේ බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න බෑ. ඒක තමයි ලංකාවේ විතර බිස්නස් ලංකාවේ ඔක්කොම පොඩ පබ්ලික් කම්පැනිස් කියලා අපේ තියෙන 300ක්. ඒ 300 නුත් බොහොම කීපයයි ෂෙයා මාකට් එකේ. ඒතර අපි ව්‍යවසායකයෙක් විතර මම කියන්නේ මල්ලා සහෝදර කවුරුහරි ඉස්සයි අපි බිස්නස් එකක් කරනවා නම් තව උපාකින් පොඩ පබ්ලික් කම්පැනියක් හරි ඉන්නවා. ඒක එහෙම වෙන්න අපිට පුළුවන්. හරිකමක් සිද්ධම නැහැ. ඒ මාර්ගය අපි යනවා නම් අපි තියෙන ඝන මූලධර්ම කල්පනාකරණය මත accounts එක තියාගෙන ඒකේ profit එක කොච්චරද කියලා අවබෝධයක් ඇතුව අපි business එක කරොත් අනිවාර්යයෙන්ම අපිට බොහොම කෙටි කාලෙකින් අපිට සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ව්‍යාපාරයක් කරනවා අපිට target එකක් තියෙනවා. අපි අර සංජය සහෝදරයන් වගේ අපි ඕන දෙයක අපි target එකක් ගන්නවා. ඒත් මම කියන්නේ මූල්‍ය කල්පනාකරණය පැත්තෙන් අනිවාර්යයෙන්ම අපි දැන්ට business එකක් කරනවා නම් අද රැයට නම් හදලා බලන්න අවුරුදු 5කින් ඔයා කොහෙද ඉන්නේ කියලා. අවුරුදු 5කින් ඔයාට යන්න ඕන කියන ටාගට් එක වගේ හිතේ තියෙනවා. ඒ හිතේ තියෙන පොළ කැලක ලියලා සටහන් කරගන්නවා. ඒ සටහන් කරන ඒ කෑෂ් ෆ්ලෝ අපි කියන ෆියුචර් කෑෂ් ෆ්ලෝ ප්‍රොජෙක්ෂන් එකක් කියලා ෆියුචර් කෑෂ් ෆ්ලෝ ප්‍රොජෙක්ෂන් එක කරලා බලන්න ඔයා බිස්නස් එක කොහෙද අවුරුදු 5කින් අරන් යන්නේ. අපිට ඉතින් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ටාගට් එක. අපේ ව්‍යාපාරයේ සීම තමයි. ගේ ලයිෆ් එකේ මට චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ටාගට් එකක් තිබෙන්නේ නැත්නම් මම චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් නෙමෙයි අදයි. ඒ වගේම තමයි කවුරු අපි ව්‍යවසායකයෙක් විදිහට බිස්නස් එකක් කරනවා අපි අවුරුදු 5කින් මේ කම්පැනි එක හදන්න කියලා අපි අද ටාගට් තමයි එතනට යන්නේ. ඒක නිසා 5ක් ඇතුළත බිස්නස් එක යන්නේ කියලා අවබෝධයක් තියාගන්න මූල්‍ය ප්‍රකාශනය අනිවාර්යයෙන්ම අද තියෙන මූල්‍ය ප්‍රකාශනය තව ප්‍රොජෙක්ෂන් කරලා අවුරුදු 5ක් හදාගන්න. ඊට අමතරව තවත් දෙයක් මම කතා කරන්න කැමති ප්‍රත්‍යක්ෂීමෙන් අපි ගොඩක් වෙලාවට හිතනවා ව්‍යවසායක විදිහට බිස්නස් එකක් කරන්න ඕන අපි බැංකු සයිඩ් එකෙන් අපිට ණය මුදලක් ලබා ගන්න. අපිට එකපාරට කියලා ණය මුදලක් බැංකු මුදලක් අපිට ලැබෙන්නේ නැහැ. ඒකට අපේ තියෙන මූල්‍ය කල්පනාකරණය මත අපි ඒකට ලෑස්ති අපි අද ලෑස්ති මත අවුරුදු දෙකකින් අපිට බැංකුවකින් ණයක් තියෙනවා. මම හිතනවා මම දකින්න අපිට සෞඛ්‍යයෙන් අපේ බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරන. ඒතර ඒකට අපිට ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් කියලා කියනවා. අපි ව්‍යවසායක විතර බිස්නස් එකක් කරනවා නම් තමන්ගේ පර්සනල් ට්‍රිප් එක උනත් කොච්චර වටිනවද කියලා අපි දැනගන්න ඕනේ. තමන් අපි හැමෝම ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරනවා නම් ඒ ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් ක්‍රෙඩිට් කාඩ් එක පේ කරන්න ඕනේ. නැත්නම් තමන්ගේ ක්‍රිප් එකට වැටුනොත් එහේ මාසයකට ඔයගොල්ලෝ බැංකුවට කියලා ලෝන් එකක් ගන්න. ඊට අමතරව තමන් කරන ව්‍යාපාරය වුණා අනුදිනුවක්ම තරහා ගණිතගත කරන්න. අපි යම් වෙන සල්ලි කෑෂ් වලින් අරගෙන කෑෂ් වලින් වියදම් කරොත් ඒ සල්ලි බැංක් ස්ටේට්මන්ට් ඉන්නන්න නැතුණොත් කවදාකවත් බැංකුවට ගිහිල්ලා අපි කියවුවත් කොච්චර නෑ මගේ ඉන්කම් ඉස්සර කිව්වත් ඒක බැංකු ස්ටේට්මන්ට් තරහා අපි ඇක්සස් කරලා තිබෙන නැත්නම් කවදාකවත් බැංකු පිළිගන්නේ. ඒ වගේ අපි හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම අපි අත්දැකීම විදිහට හැම දෙයක්ම බැංකු හරහා ගිණුම්ගත කිරීම කරගොත් තමයි අපිට ඒක පේන්නේ මේකේ මොන දේවල් යොදාගත්තද කියලා. ඊට අමතරව තව බැංකු සිස්ටම් යනවා නම් ඒ බැංකුවල තියෙන මේ දවස්වල මම කියන්නේ ආයෙත් මතක් කරනවා බැංකු රේට්ස් ටික අඩු. ඉස්සර මගේ මම තමයි ලංකාවේ ඉන්ට්‍රෙස්ට් රේට් එක 20ක් තියෙනකොට කිසිම බිස්නස් එකක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද මම දක්න ප්‍රයිස් මට්ටමේ 20ක ෆයිනෑන්ස් කොස්ට් එක ගෙවන්න නම් කම්පැනිය 100ට
අඩුම ගානේ 170ක net profit එකක් ගන්න ඕනේ. ඒතර ඒ වගේ එකක් ගන්න බිස්නස් එකක් කරනවා කියන්නේ ප්‍රිම අමාරු දෙයක්. දැන් ගත්තොත් මේ දැන් තියෙන වාතාවරණයේ 10ට ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙලා තමයි හරි ව්‍යවසායකයෙක් තියෙනවා නම් මේ වෙලාවේ බිස්නස් එකක් කරන්න හොඳයි. සමහර මේ සමහර වෙන්නේ මේ ඩිවයිස් දෙකකින් සබ් ඇහෙනවා වගේ අපිට එන්නේ සමහරලාට පොඩක් ඇහෙන්නේ නැති වෙනවා ඒ වගේ තියෙනවා. මොකද වටිනා අදහස් අපේ අයට පොඩ්ඩක් එහෙම හරි දෙයක් වෙනවද නැත්නම් මම හිතන අධිකාරි මල්ලි කිව්වම ලොකින් දෙකක් තිබ්බ කියලා අධිකාරි මල්ලි එකක් කැන්සල් කරන්න පුළුවන්ද මන්ද මල්ලි ගැටලුවක් නෑ ඇහෙනවා. ඔයා කරගෙන යන්න නේද? මට නම් ඇහෙනවා. අර මේ කෝඩියන්ස් එකකින් ආව මැසේජ් එකක් එකයි මම බැලුවේ. හරි. එහෙනම් අපි කරගෙන යමු සසංකයි. හරි. ඉතින් ඒක නිසා අපි ඒක ගැන හරි අවබෝධයක් තියෙනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයට අපි වෙනකොට මගේ වෘත්තිය මම ගොඩක් ඔඩිට් වල ඉන්නේ. ඒ ඔඩිට් වල මම ගොඩක් වෙලාට ඇඩ්වයිස් කරනවා වගේ ඉන්න ව්‍යවසායකින්ට මේක මෙහෙම කරන්න කියලා. ඒ නිසා මේ අවබෝධයක් තියාගෙන අපි ව්‍යවසායකෙක් ව්‍යාපාර ක්ෂේත්‍රයට එනවා නම් අපි හරි අවබෝධයක් අපි අද මේ ධර්ණයක මේ සහෝදරයන්ට අපි මේ කියන දේ මල්ලට මේ වෙලාවකින් අපි කියන දේ අපිට ගොඩාක් දේවල් කතා කරනවා. ඒ කතා කිරීමේ මූලිකාධිකාරම විදිහට අද මේ කරන දේෙන් අපි එකකින් මොනම විදියකට අපිට එක්ක කතා කරන්න අවශ්‍ය නම් ඒකද දිගින් දිගට ඕන වෙලාවකට ඒක ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මම නැවත මතක් කරන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම ගිණුම්ගත කරන්න ඕනේ. ගිණුම්ගත කරලා තමන් ඉතර ප්‍රොෆිට් එකක් ගත්තද කියලා අනිවාර්යෙන් බලලා ඒ ගැන අවබෝධයක් තියාගෙනම බිස්නස් එක කියලා තමයි ඉල්ලීම. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි සසංකයි. ගොඩක් හරවත් දේවල් බොහොමයක් අපිට ලැබුණා ඔබතුමාගේ දේශනාව තුළින්. මූල කළමනාකරණයේ වැදගත්කම, බැංකු ගත කර ගණදෙනු සිදු කිරීමේ වැදගත්කම. මොකද අපි එතන ව්‍යාපාරය පටන් ගත්තාම අපි ඒවා බැංකුව නැතුව අපි කෑෂ් සෙලින් කරනවා. එතකොට ඒවා බැංකු ගත වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ඒක නිසා ඇති වෙන පුළුවන් ප්‍රශ්න. ඉතින් ඊළඟට මම යොමු වෙනවා අපිට ලොකු ප්‍රශ්න මේ බයක් තියෙන ව්‍යාපාරයක් පටන් ගත්තාම මොන වගේ ප්‍රශ්න එයිද කියලා. ඒ කියන්නේ අපිට ටැක්ස් ප්‍රශ්න එයිද, අපිට ලීගල් ප්‍රශ්න එයිද, ඒ වගේ කියලා. ඉතින් අපිට ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඊළඟට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මාලික අමරසේකර. මාලික අමරසේකර අයියා දැනට ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක් විදිහට තමයි අපි හඳුන්වාගන්නේ. ඊට අමතරව කන්සල්ටන්ට් කෙනෙක් විදිහට HR human resource development වලට legal aspects වලට management general management aspects වලට කන්සල්ටන්ට් කෙනෙක් විදිහට corporate වලට consultancy service එකක් මේ වෙනකොට ලබා දෙනවා. ඊට අමතරව lecturer කෙනෙක් විදිහට universities වලට ගොස් visiting lecturer කෙනෙක් විදිහට සහභාගී වෙනවා. personal development පෞරුෂ වර්ධනය සහ transition coach කෙනෙක් විදිහට පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා. visa and migrant action advisor කෙනෙක් විදිහට කටයුතු කරනවා. වෘත්තියෙන් මෙතුමා lawyer කෙනෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව වෘත්තීය ජීවිතයේ ගත්තොත් මේ ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක් වෙන්න කලින් head of HR විදිහට asset line, candidate finance, analytic instrument වැනි ආයතනවල ඉහළම තලයට ගොස් තියෙනවා. senior advisor කෙනෙක් විදිහට KPMG ආයතනයේ වැඩ කරලා තියෙනවා. මාලික අයියා තමයි අපේ පාසලේ 1989 90 head to head විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මාලික අයියා අපේ මේ ගොඩක් දේවල් කතා කරලා අපිට කියන්න මොකක්ද මේ නීති රාමුව මොකක්ද මේක අපි බිස්නස් එකක් කරගෙන යනකොට අපිට මොන වගේ ප්‍රශ්න එයිද අපි ඒව ගැන හිතන්න ඕනේද අපි රෙජිස්ටර් කරන්න ඕනේ ඇයි තනි පුද්ගල ව්‍යාපාරික එක උනන් තියෙනවා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මොකක්ද හරි විදිහ කොහොමද පොඩියට පටන් අරගෙන අපි කොහොමද ලොකුට ග්‍රෝ කරන්න කියලා අපි බිස්නස් එක හරි බොහොම ස්තුතියි දමින්ද මල්ලි හැමෝටම සුබ සන්ධ්‍යාවක් මම මුලින්ම කියන්න කැමති නෛතික රවුමෝ ගැන යම්කිසි අදහසක් දෙන්න. දැන් ගොඩක් අයගේ අදහසක් තියෙනවා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදීම ඒක ලියාපදිංචි කළ යුතුද කියලා. ඒක ඊට පස්සේ ඒක මොන මට්ටමේ ලියාපදිංචි කළ යුතුද? ඒක පුද්ගල ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද නැත්නම් ප්‍රයිවට් ලිමිටඩ් එකක් විදිහටද කොහොමද කියලා. ඉතින් ව්‍යාපාරයක්
පටන් ගැනීමේදී ඒ කියන්නේ ව්‍යවසායකත්වයක් පටන් ගැනීමේදී ලියාපදිංචි කළ යුතුයම නැහැ කියන එක තමයි මගේ මතය. නමුත් ඒක ලියාපදිංචි කළ යුතු වන්නේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව පළවෙනියෙන්. ඒ කියන්නේ ව්‍යාපාරය අපි කියමු බැංක් ලෝන් එකකින් පටන් ගන්න ඒ වගේ ආයෝජනයක් කරන්න මුදල් නැත්නම් ඒ වගේ තැනකදී ව්‍යාපාරය ලියාපදිංචි කරලා පටන් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි කියමු ෆුඩ් ඉන්ඩස්ට්‍රි. ඒ කියන්නේ කෑම බීම. නැත්නම් ඒ වගේ පාරිභෝගිකයන් භාවිතා කරන යමක් යම්කිසි ක්‍රමවේදයකට අනුමත වීමක් අවශ්‍ය නම් PHI ගෙන් නැත්නම් ඒ වගේ යම්කිසි ක්‍රමවේදයකට රජයේ පරිපාලන යටතේ අනුමත වීමක් අවශ්‍ය නම් සමහර විට ලියාපදිංචි වීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. අපි කියමු යම්කිසි කෙනෙක් පැලතවානක් පටන් ගන්නවා කියලා. ඒකට පැලතවානක් පටන් ගන්නවාගෙන යනවා නම් ඒක ලියාපදිංචි කිරීම අවශ්‍ය වෙන්නේ පටන් ගැනීමේදීම. තමන්ගේ ආයෝජනකින් පැලතවානක් කරගෙන යන්න පුළුවන් නම් ඒක කරගෙන ගිහලා යම්කිසි ආදායමක් උපයන මට්ටමකට ගියන් පස්සේ ඒ කියන්නේ අවුරුදු 10ක් විතර නෙමෙයි මාස 6ක් 8ක් 10ක් සමහරවිට අවුරුද්දක් වගේ ගියාම තමන්ට මේක වඩාත් විස්තරණය පළල් කරගන්න අවස්ථාවේදී පුළුවන් ලියාපදිංචිය සඳහා යන්න. එතකොට එතෙන්දී ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට ලියාපදිංචි කරනවා කියන්නේ ටිකක් මුදල් යන වැඩක්. එතකොට ඒක නිසා ඒකට අවශ්‍ය තමයි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වැඩකටද යන්නේ. එහෙම නැත්නම් අර සුධීර මල්ලි කිව්වා වගේ දේශීය ව්‍යාපාර එකතු කරලා වැලියු වැඩ නැත්නම් අගේ එකතු කරන දෙයක්කටද යන්නේ. අන්න ඒ වගේ දෙයක් මොකයටද යන්නේ කියන එක මත ව්‍යාපාරය ලියාපදිංචි කරන මට්ටම අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න කියන්නේ Tamanට අවබෝධ වෙන්නේ නැත්නම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න මම මෙන්න මෙහෙම දෙයක් කරන්න යන්නේ. මොකෙන්ද මම මොන මට්ටමෙන්ද ලියාපදිංචි කරන්නේ? ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලියාපදිංචි කරන්න පුළුවන්. දිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලියාපදිංචි කරන්න පුළුවන් මට්ටමේ ඉඳලා ඉහළ තලවලට යනකම්ම තියෙනවා. ඒ කියන්නේ පබ්ලික් කෝටඩ් නැත්නම් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කම්පැනිස් දක්වාම ක්‍රමවේද තියෙනවා. ඉතින් එතකොට මුලින්ම යන්න ඕනේ කොතනද කියන එක ඒකේ ප්‍රශ්නය අවබෝධ කරගන්න ඕනේ මොන මට්ටමකටද මොකද්ද කරන ව්‍යාපාරය. තමාගේ පළාත ඇතුළත දිස්ත්‍රික්කය ඇතුළතද නැත්නම් රටේමද නැත්නම් ජාත්‍යන්තර මට්ටමට යනවද ඒ මට්ටම් අනුව. ඉතින් ඒක නිසා ගොඩක් අය මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න වෙනවා කියන එකට නිසි බයක් ඇති කරගන්න. එතකොට ඒ ලියාපදිංචි කරන මට්ටම් අනුව තමයි සමහරලාට ඒ අවශ්‍ය කරන නීති රාමුව යටතේ තමයි ආදායම් බදු ගෙවන ඒවාට තියෙන්නේ. දැන් ඒවා ව්‍යාපාරේ පටන් ගත්ත ගමන්ම ආදායම් බදු ගෙවන්න කියලා නියමයක් නැහැ. එතකොට ව්‍යාපාරයේ ලාභයෙන් තමයි ආදායම් බදු ගෙවන්නේ. එතකොට ඒ සඳහා ගිණුම් පවත්වාගෙන යාම සසංග මල්ලි කිව්ව විස්තරයක් ඒවා පවත්වාගෙන යන්නේ මොන වගේද කියලා අන්න එහෙම මට්ටමකදී තමයි ඒ අදාළ විදිහට කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒ නීති රාමුව පැත්තෙන් අනිත් පැත්තෙන් ගොඩක්ම කෙටියෙන් කියන්න ඕනේ අපිට ව්‍යාපාරයක් පටන් අරගෙන නැත්නම් ව්‍යවසායකත්වයක් පටන් අරගෙන ඉදිරියට යද්දී ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේක ග්‍රෝ වෙද්දී. දැන් ගොඩක් වෙලාවට පළවෙනියෙන් පටන් ගත්තී ඒ කේන්ද්‍රීය තීරණ ගැනීමේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක ව්‍යාපාරයක් කරන පුද්ගලයා තමයි තීරණ සියල්ල ගන්න. නමුත් මේක වර්ධනය වෙමින් උඩට යද්දී තමන්ගේ යටතේ සේවකයන් එද්දී ගොඩක් ව්‍යවසායකින්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දැකලා තියෙන දේ මම මේ කියන්නේ ව්‍යවසායකින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඩෙලිගේෂන්. ඒ කියන්නේ තමන් තීරණ ගන්න දේවල් බෙදා ගන්න ගොඩක් අය බයයි. මේගොල්ලෝ හරි තීරණේ ගනීද? නැත්නම් එක්කෝ තමන් හය කරලා තියෙන්නේ નિયમિત තමන්ගේ ව්‍යාපාර කරගෙන යන සුදුසුම පුද්ගලයන්. එතකොට මෙන්න මේ ඩෙලිගේෂන් එක නැතුව කේන්ද්‍රීය තීරණ මට්ටමකට දිගින් දිගටම ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරය වර්ධනය වෙද්දී යම්කිසි වෙලාවක සිද්ධ වෙනවා ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් දැඩි ලෙස Tamanට පීඩනයක් එල්ල කරනවා. අන්න ඒ වෙලාවට ඒගොල්ලන්ට වැරදි තීරණ ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වෙලාවල් වලදී මොකද සිද්ධ වෙන්නේ? ඒ වැරදි තීරණ මත ව්‍යාපාර කඩා වැටෙනවා. අන්න මෙන්න මේ දේ අපි
දැකලා තියෙනවා. ඉතින් එතකොට මේ ඩෙලිගේෂන් කරන්නේ කොහොමද කියන එක ගත්තොත් අදහසක් විදිහට කියන්නේ මේ තම වෙන කෙනෙකුට පැවරීමේදී දැන් තමන්ගේ ව්‍යාපාරය යම් මට්ටමකට ගොඩ නැගුණාම තමන් යටතේ අපි කියමු මැනේජර් කෙනෙක් ගන්නවා. ඒ මැනේජර්ට දීලා මැනේජර් තීරණ ගන්න දෙනවා කියන එකම නෙමෙයි. එතන අධීක්ෂණ යාන්ත්‍රණයක්. මෙන්න මේ අධීක්ෂණ යාන්ත්‍රණය හරියට හදාගත්තොත් තමන් ව්‍යවසායකයෙක් විදිහට දියුණු වීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට තමන් හැම වෙලේම අර ස්ට්‍රැටජික් කියන මට්ටමට යනවා. ඒ කියන්නේ ක්‍රමෝපායක ක්‍රම ගැන කටයුතු කරමින් ව්‍යාපාරය දියුණු කරන මට්ටමට යනවා. ඔපරේෂන් නැත්තම් ව්‍යාපාරේ ක්‍රියාකාරී වෙන එක අනිත් හැකියාව තියෙන අයට පවරලා දෙනවා. නමුත් ඒගොල්ලෝ ඒ කරන දේ අධීක්ෂණය ක්‍රියාවලියක් හරියට හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔන්න ඔය කොටස තමයි මම කෙටියෙන් පැහැදිලි කරන්නේ ව්‍යවසායක තත්ත්වයක් ඇති කර ගැනීම සහ ඒ වර්ධනය කරගෙන විශාල ව්‍යාපාරයක් දක්වා ගමන් කිරීමේදී අපි විශේෂයෙන්ම මානසික මට්ටම ඒ විදිහට ඒ මට්ටම්වලදී වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් තමයි ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් එක කොටසක් තුල රඳා පවතින නැත්නම් එක කොටසකට හිර වෙලා එතනින් එහාට ග්‍රෝ වෙන්නේ නැත්නම් වර්ධනය වෙන්නේ නැත්තේ. අපි ඒ ටික තමයි මල්ලි මට කියන්න තියෙන්නේ. හරි ගොඩක් ස්තුතියි මාරිකයි. අපි කාල වේලාව නිසා මම ඊළඟට හැරෙනවා. යමක් මතක් කරන්න ඕනේ අපි දැන් අපි දේශකයන් හතර දෙනෙක්ගෙන් අපි අදහස් ලබා ගත්තා අපේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඔයාලගේ තියෙන ප්‍රශ්න අපේ chat window එකේ type කරලා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. අපි තව ටිකක් ඊට පස්සේ තමයි ඒක පටන් ගන්නෙ. ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගන්නෙ. ඒ නමුත් දැන්නුත් ඔබට මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඊළඟට ඉදිරිපත් වෙන්නේ සමීර නන්දසිරි අපේ ආදි ශිෂ්‍ය 2002 කණ්ඩායමේ සමීර ගැන කියනවා නම් සමීර තමයි ශ්‍රී ක්‍රාෆ්ට් ප්‍රයිවට් ලිමිටඩ් හි ෆවුන්ඩර් ඒ වගේම මැනේජින් ඩිරෙක්ටර් විදිහට දැන් වැඩ කරන්නේ කැලණි යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට් වෙලා කෝපරේට් ආයතනවල ඩෙල්මීටනි ආයතනවල කළමනාකරුවෙකු වශයෙන් වැඩ කරලා අද වෙනකොට සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයෙක් බවට පත්වෙච්ච ව්‍යවසායකයෙක් බවට පත්වෙච්ච ආදි නායකවරයෙක්. ඉතින් සමීර ගැන ගේ ව්‍යාපාර ගැන කිව්වොත් ඇත්තටම ව්‍යාපාර දෙකක් මම දකිනවා. එකක් තමයි ශ්‍රී ක්‍රාෆ්ට් විලේජ්. එහෙම නැත්නම් අපි ගොඩක් අය බණ්ඩාරනායකී ගොඩක් අය මම හිතන්නේ මේ දන්නවා අල්ගම ශ්‍රී ක්‍රාෆ්ට් විලේජ් වල එකට ගිහිල්ලා එතන නැවතිලා එතන කැම්පින් කරලා ඒ වගේ ඇඩ්වෙන්චර් පාර්ක් එකක් විදිහට සමීර කොරෝනා වලට කලින් ඉතාම සාර්ථක විදිහට කරගෙන ගියා. නමුත් කොරෝනා වලින් ආවට පස්සේ කොරෝනා නිසා වෙච්ච සිදුවීම් නිසා සමීර දැක්කා මේ පැත්ත නෙමෙයි දැන් තව පැත්තක් තියෙනවා කියලා ව්‍යවසායික විදිහට ඉස්සරහට යන්න පුළුවන්. මේ දවස්වල අලුත් පැත්තකට අත ගහලා තියෙනවා සමීර. ඒකට කියනවා පැරට් බයි ශ්‍රී ක්‍රාෆ්ට් කියලා. ඉතින් මේකත් අපි දකිනවා මේ Facebook එකේ ඉතාම සාර්ථකව යනවා. මට මතක සුධීර් අයියා කිව්වා ඔන්ලයින් මාකටිං කළාට ඔෆ්ලයින් ලොකු වැඩ කොටසක් තියෙනවා කියලා. ඇත්තටම සමීර කියන්නේ ඔන්ලයින් සහ ඔෆ්ලයින් දෙකම ඉතාමත් මනාව කළමනාකරණය කරගෙන ව්‍යාපාරය ඉස්සරහට අරගෙන යන කෙනෙක්. ඉතින් මම ආරාධනා කරනවා සමීර අපේ ඔඩියන්ස් එකට කියන්න කොහොමද ව්‍යාපාරයක් ඔන්ලයින් වර්ල්ඩ් එකේ ඔන්ලයින් ඩිජිටල් ස්පේස් එකේ ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියලා. සුබ සන්දාවක් සියලු දෙනාටම ස්තුතියි දමින්ද. මම මේකෙදි ඔයගොල්ලෝ එක්ක ඇත්තරම ගොඩක් හුවමාරු කරගන්න කල්පනා කළේ අපි ව්‍යාපාරයක් අපිට අදහසක් එනවා. එතකොට ඒක ව්‍යවසායකයෙක් විදිහට අපි ඒක හඳුනගෙන ව්යාපාර අවස්ථාව හඳුනගෙන අපි එතනින් ව්යාපාරයක් ගොඩනගා ගන්නවා. අපි නිෂ්පාදන ක්‍රියාවලියක් හරි සේවයක් සැපයීම හරි මොනවා හරි දෙයක් අපි පාරිභෝගිකයන්ට සපයන්න පටන් ගන්නවා. එතෙන්දී අපිට ඊළඟට මූලිකවම අවශ්‍ය වෙන දෙයක් තමයි අලෙවිකරණය කියන්නේ. එතකොට අලෙවිකරණයේදී අපි තියරි පැත්ත ගත්තොත් එහෙම මේක ඇත්තටම මම ඕගොල්ලන්ට උනත් මේක ඕනේ තරම් සර්ච් කරන්න පුළුවන් Google වල ඕනේ තරක ඕගොල්ලන්ට සර්ච් කරලා YouTube එකේ ටියුටෝරියල්ස් ඕනේ තරම් තියෙනවා. Tamanට ගැලපෙන මික්ස් එක මොකද්ද? එතකොට ඒ වගේ දේවල් ගැන අපි හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ආපහු Tamanට පුළුවන් අපි දන්නේ නැති දේවල් දැනුම වැඩි කර ගන්න ඕනේ ශාස්ත්‍ර ගැන අධ්‍යයනයක් කරන්න. ඒ කියන්නේ homework.
අපි කරන්න යන වැඩේ ගැන අපි අනිවාර්යයෙන්ම මූලිකව කරන්න ඕනේ වැඩ කටයුතු ටික සූදානම් වෙන්න ටික වෙන්න ඕනේ. හරි. එතකොට මම මෙතෙන්දී ඔයගොල්ලෝ එක්ක අද ඇත්තටම මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද මේ කොරෝනා එකත් එක්ක ආපු පසුබෑමේදී ආව ගැටලු එක්ක ඒ තියෙන අවස්ථා හඳුනාගෙන කොහොමද අපි ඉදිරියට යන්නේ කියන දෙයට මම ගත්ත මගේ අත්දැකීම ඔයගොල්ලෝ එක්ක උමාරු කරගන්න තමයි යන්නේ. ශ්‍රී ක්‍රාෆ්ට් කියන එක ඇත්තටම ඔයගොල්ලෝ හැමෝම වගේ දන්න දෙයක් වෙන්න ඕනේ. මොකද ගම්පහවට ට්‍රිප් එකක් යන්න කොහෙද, ඩේ අවුට් එකක් යන්න කොහෙද කියලා ගියොත් එහෙම කමෙන්ට් 100ක් තිබ්බොත් ඒකෙන් 80ක් 85ක් ඇත්තටම අපේ නම සඳහන් වුණා. අපේ සියලු සහෝදරවන්ට ස්තුතිවන්ත වෙනවා ආපු. ඒක රෙකමෙන්ඩේෂන්ස් ඔක්කොම එක ඇති කරගෙන තිබ්බ තත්ත්වයක්. එතකොට ඒකෙදී මට මේ කොරෝනා වසංගතයත් එක්ක ක්වොරන්ටයින් වෙන ප්‍රශ්නයි ගෙදර තියෙන මේ දවස්වල තියෙන සෞඛ්‍යමය සීමාවන් එක්ක මට මේක දිගටම කරගෙන යෑමේ අපහසුතාවයක් ආවා. ඒ වෙනුවට මම ඉතින් විකල්පයක් විදිහට ඇත්තටම හඳුනාගත්තේ මට එක තැනකට වෙලා කාත් එක්කවත් වැඩියෙන් ගැටෙන්නේ නැතුව තනියෙන් කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක් මොකක්ද කියන එක ගැන මම ගොඩක් දේවල් අධ්‍යයනය කරලා අන්තිමට මේ පැලට් ආශ්‍රිත නිර්මාණවලට යොමු වුණා. ඒක ඕගොල්ලෝ කාලයක් තිස්සේ දකින්න නැති මොකද මම ඕගොල්ලෝ අනිත් අපේ තියෙන බිස්නස් උයි මගේ කරන දේවල් එක්ක වෙනසක් බැලුවොත් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දකිනවා මම කරන හැමදේම ඕගොල්ලන්ට නිතරම පෙන්නනවා. මම ලී කෑල්ලක් කරගෙන මැෂින් එකකට දාලා ගියත් ඕගොල්ලෝ දකිනවා. මොකද එතන තමයි අවයර්නස් එක කියන දේ ක්‍රියේට් වෙන්නේ. මොකද මම ප්‍රොඩක්ට් එකක් හදලා ඉවරලා එකපාරට මාකට් එකට දැම්මයි කියලා එතෙන්දි මට ගන්න ඕනේ ඔඩියන්ස් එක එතන ඒ වෙනකොට රෙඩිමේඩ් ඒක ඩෙවලොප් වෙලා තියෙන විදියක් නැහැ. හැබැයි ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එකෙන් ප්‍රොසෙස් එකට අපි අපේ ඔඩියන්ස් එක අප්ඩේට් කරන් යනවා නම් අපි එන්ඩ් ප්‍රොඩක්ට් එක මාකට් කරන්න ඕනේ ස්ටේජ් එකට එද්දී අපිට ලොකු ඔඩියන්ස් එකක් හැදිලා රෙකමෙන්ඩේෂන්ස් අවශ්‍ය ප්‍රමාණයක් බිල්ඩ් අප් වෙලා. ඉතින් ඒක ලොකු පිටුවහලක් වුණා මේ වෙලාවේදී මොකද ඇත්තටම මමත් හිතුවේ නෑ මේක ඒ කියන්නේ ලොකු ප්‍රොෆිටබල් දෙයක් වෙයි කියලා ඒත් හිතුවට වඩා දැන් ඇත්තටම මම කනගාටු වෙනවා මට 2016 ජොබ් එකෙන් අයින් වෙලා ස්ට්‍රීට් ක්‍රාෆ්ට් එක පටන් ගත්ත වෙලාවේ ඉඳලා මට සතිය දවස්වල ගොඩක් වෙලාවට නිකන් අමතර කාලයක් තිබ්බා. දැන් මම කනගාටු වෙනවා ඇයි මම මේ අමතර කාලේ මේ වෙනුවට යොදෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේ එක උදාහරණයක්. ඒ කියන්නේ කොරෝනා සුදීර අයියා කලින් කිව්වා කොරෝනා වසංගතයක් නෙමෙයි වසන්තයක් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේක ඇත්තටම ඒකට නායකවරයෙක් විදිහට ඕගොල්ලෝ හැමෝම එක්ක ඕගොල්ලන්ට සහාය වෙමින් අපි මේ කරගෙන ආපු වැඩ පිළිවෙලේදී එක කොටසක් වෙලා ඉන්න කෙනෙක් විදිහට මම සතුටු වෙනවා ඕගොල්ලෝ සහයෝගයෙන් ඔක්කොම එක්ක අද මේ වෙනකොට පැලට් සම්බන්ධ දෙයක් කරගන්න ඕනේ කියලා ගම්පහවට හරි සෝෂල් මීඩියා වල හරි කවුරු හරි අහලා තිබ්බොත් එතන රෙකමෙන්ඩේෂන් ප්‍රමාණයක් ලැබෙන්න අවශ්‍ය මට්ටමකට අවයර්නස් එක හදලා තියෙනවා. ඉතින් මෙතෙන්දි මම ඔයගොල්ලෝ ඔක්කොටම කියන්නේ අපි ගෲප් එකක් හදලා තියෙනවා ව්‍යාපාර හා සේවා සංසදය කියලා. මේක ඇතුලේ මම දකිනවා ගොඩක් අය පෝස්ට් දානවා. දැන් මේ ඉන්න කට්ටියත් අපි බහුතරයක් ඒ හරහා එකතු වෙච්ච අය දැන් ඉන්නේ. එතකොට මෙතෙන්දි වැදගත්ම දේ තමයි මම මේක ඔයගොල්ලෝ හැමෝම දන්නවා සිග්නල් කියන්නේ අපි පොඩි කාලේ ඉඳලා අපි දන්න දෙයක්. පෙනඩෝල් කියන්නේ අපි පොඩි කාලේ ඉඳලා දන්න දෙයක්. උදේ ඉඳලා හවස වෙනකම් ඔයගොල්ලෝ ටීවී එකක් දාලා රේඩියෝ එකක් පැත්තකින් තියන් ඉඳලා බලන්න දවසට කීපාරක් අපිට ඔක රිමයින්ඩ් කරනවාද කියලා channel වලින්. හැබැයි ඕගොල්ලෝ කරන බිස්නස් එක අපි මම දකිනවා පුද්ගලිකව අපේ ගෲප් එක ඇතුලේ හරි ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් වලින් හරි ගොඩක් අයගේ ප්‍රොෆයිල් වල මම ඉන්නවා. ඉතින් මේ ඕගොල්ලෝ ඒක රිමයින්ඩ් කරන්නේ මාසෙකට සැරේයි මාසෙකට දෙපාරයි මාස දෙක තුනකට සැරේයි සමහර වෙලාවට තාම මේ ගෲප් එක පටන් ගත්ත දවසේ ඉඳලා එක පෝස්ට් එකයි. අන්න ඒ තැන් තමයි හදාගන්න ඕනේ තැන් විදියට මම යෝජනා කරන්නේ. ව්‍යවසායකයෙක් වෙලා ඔයගොල්ලෝ අමාරු කෑලි ඔක්කොම ටික කරලා අරමුදල් සම්පාදනය කරගෙන ව්‍යාපාරයක් ගොඩනගලා ඔක්කොම කරලා ලස්සන ප්‍රොඩක්ට් එකක් අතේ තියන් හිටියට වැඩක් නෑ. ඒක එතනින් එළියට අරන් යන්න නැත්නම්. ඒ අරන් යන එකේදී අපි ඇග්‍රෙසිව් වෙන්න ඕනේ. ඒක අපි වෙනුවෙන් තව කාටවත් කරන්න බෑ. ඒකට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ටූල්ස් ගොඩක් තියෙනවා. ඒක ගැන දමින්දයි අපි ඉස්සරහට වෙනවම මාකටිං කියන ප්‍රොසෙස් අපි කොහොමද කරන්න කියන එක ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා වෙනම වැඩසටහනකින්. ඒකටත් අපි එකතු වෙමු. මම කියන්නේ මේ ඔක්කොටම ආරාධනා කරන්න ව්‍යාපාරයක් කරන්න හිතේ අදහසක් තියෙනවනේ අය වෙන්න එපා. ඒක පළවෙනි අඩිය තියන්න. එතනින් එහාට ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් ඔක්කොම ගවේෂණය කරගෙන ඉදිරියට පය තියාගෙන යන්න පුළුවන්. ඒ හන්දා මේ කොරෝනා කියන එකේදී මේ හම්බෙච්ච අවස්ථාව වසංගතයක් කරගන්න නැතුව වසන්තයක් කරගෙන අපි ඉදිරියට යමු කියන එකෙන් මගේ අදහස් ටික ප්‍රකාශ කිරීම අවසන් කරනවා. බොහොමත් ස්තුතියි සමීර. සමීරගේ ඒ දේශනා සමගම අපි අපේ දේශන සියල්ල මෙතනින් සමාප්ත කරනවා.
දැන් අපි තියෙන අපිට තියෙන්නේ මේ ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාවට ප්‍රශ්න සහ ගැටළු සඳහා ඒ සහාය සහ විසඳුම් යන්නේ සාකච්ඡා මේ වැඩසටහනට මෙතන ඔයගොල්ලන්ගේ chat window එකෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන් නැත්නම් ඔයගොල්ලන්ගේ mic එක unmute කරලා අපේ කමිටුවට කෙලින්ම ඔයගොල්ලන් කැමති කෙනෙක් ඉන්නවනම් එයාගේ නම කියලා ඒ අයියගේ හරි මාත්‍රිගේ හරි නම කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් දැන් මට chat window එකකින් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා මම කියන්නම් මම හිතන්නේ මේක how to forecast the market before business business එක start කරන්න කලින් how to focus මම හිතන්නේ ඒක තමයි මේ අහන්නේ how to focus the market එක කොහොමද business එක forecast එකක් හදන්නේ before starting the business විරාජ් තමයි මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ සසංකයි මේකට ඔබට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද මම ඉස්සෙල්ලා කිව්වේ කීදර අපි අනිවාර්ය ફોකස්ට් එකක් හදන්න බිස්නස් එක පටන් ගන්න ඉස්සෙල්ලා අපි බිස්නස් එක කොතනද අපි යන්නේ ඒක ෂෝට් ටර්ම් ફોකස්ට් එකක් වෙන්න පුළුවන් ලොන්ග් ටර්ම් ફોකස්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අවුරුද්දකින් අපි ව්‍යාපාරයක් අද පටන් ගන්නවා නම් මේන්ටි අපි අවුරුද්දකින් කොතනද අපි බිස්නස් එක අරන් යන්නේ අවුරුදු 3කින් හරි 5කින් හරි කොහොමද බිස්නස් එක කොතනද අපි අරන් යන්නේ. ඒ ફોකස්ට් එක හදනකොට අපි ඉන්ටර්නල් ෆැක්ටර්ස් and එක්ස්ටර්නල් ෆැක්ටර්ස් කියලා කාරණා ටිකක් බලනවා. ඒ කියන්නේ අපි ඉන්ටර්නලි අපි කොහොමද බිස්නස් එක ග්‍රෝ කරන්න අපේ තියෙන කැපැසිටි එක අපි ස්ටාෆ් අපිට කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්ද අපි කොච්චර ස්ටාෆ් එකක් රික්‍රූට් කරන්න පුළුවන්ද ඒ පැත්ත තමයි ඉන්ටර්නල් සයිඩ් එක. එක්ස්ටර්නල් ෆැක්ටර්ස් එක අපි හොටෙල් ඉන්ඩස්ට්‍රි යනවා නම් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ කොවිඩ් එක පැත්තේ කොවිඩ් එක එක්ස්ට්‍රාઓඩිනරි කේස් එකක් නිසා normal hotel industry එකත් කොහොමද hotel industry develop වෙන්නේ ඒකට government support එක තියෙන්නේ කොහොමද global factors කොහොමද effect වෙන්නේ ඒ industry එකට කියලා external factors effect වෙනවා forecast එකක් හදනවා. ඒතකොට internal and external factors consider කරලා අපි cash flow forecast එකක් හදලා business එක අපි target කරගන්න පුළුවන්. ඒකෙදී අපි ගොඩක් factors මම කියන එක සමහරවිට අපි ලංකාවේ economic growth එක අපේ market condition was අපේ foreign currency regulations ඒ ඔක්කොම factors අපිට consider කරන්න cash flow forecast එකක් හදන්න. ඒතර අපි mainly අපි දාන assumption forecast එකක් හදන්නේ මොකක්ද කරාම 100% assumption. අපි ගමු normal ලංකාවේ අපේ economy එක develop වෙනවා 5% ඒ වගේ assumption ඒතර central bank එකෙන් අපිට දෙනවා information. central bank report එකක් අතොත් අපිට මේකේ growth එක ගැන forecast එක බලන්න. ඒ වගේ අපි reports base කරලා අපි assumption base කරලා අපි ඒ assumption basis තමයි අපිට forecast එක හදන්නේ. ඒකට අපි accountant එකක් වෙලාට අපි කරන්නේ assumptions කාටද කියන එක අපි evaluate කරනවා. ඒ assumption අපි business එක අද forecast එකක් අද business එක start කරන්න පුළුවන්. හරියට බරකිස්සි සසංකයි හොඳ පිළිතුර ලැබුණා external internal factors ගැන සිවිය යුතු බව. ඉතින් තව ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා මේ entrepreneurship degree කිරීමෙන් ලැබෙන අමතර වාසියක් තිබෙනවද degree එකක් කිරීමෙන් සුදිරයි මේ ගැන ඔබතුමාට අදහසක් තියෙනවද මේ degrees ගැන entrepreneurship degrees දැන් අපිට ඇහෙනවා universities වල මේ තියෙනවා කියලා දැන් මම හිතන්නේ අපේ පාසලේ අවුරුදු 21 level කරපු මාධ්‍යයට මේක අදාළයි මේ ප්‍රශ්නේ හිතන්නේ තාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ මම කියපු අදහසක් වැරදියට යන්න පුළුවන් සමාජගත වෙන්න පුළුවන් ඒ හින්දා ඒක අපේක හොඳයි විවසායකයෙකුට දැනුම වැදගත් තාම පැහැදිලි මම කියන්න උත්සාහ කරේ දැනුම මතම නෙමේ විවසායකත්වය කියන එක මේව වෙන්නේ කියන්නේ දැනුම තියෙන පළියට තිබුණ විදිහටම විවසායකෙක් වෙන්න බෑ විවසායකත්වය කියලා කියන්නේ මයින්ඩ්සෙට් එකක් කියන්නේ හිතන විදිහ යමක් දිහා බලන ආකාරය එතකොට දැනුම ඕනේ හැබැයි අර දැනුමට වඩා ඕන වෙන්නේ මිනිහෙකුට නිර්මාණශීලීත්වය තරහා ගැනීමේ හැකියාව අවදානම් බාර ගැනීම වගේ දේවල්. ඉතින් මේවා දැනුමත් එක්ක වැඩි වෙනවද කියලා අපි හිතන්න වෙනවා. විවසායකත්වය කියන්නේ තව එකක්. විවසායකත්ව මයින්ඩ්සෙට් එක කියන්නේ. ව්‍යාපාරයක් කළමනාකරණය කියලා කියන්නේ තව එකක්. ව්‍යාපාරයක් කළමනාකරණය කරන්න අනිවාර්යෙන් දැනුම ඕන. කතා දෙකක් නෑ දැනුම ඕන. හැබැයි විවසායකත්ව මයින්ඩ්සෙට් එක වෙනුවෙන්. ඒ කියන්නේ entrepreneurial mindset එක වෙනුවෙන් ඕන වෙන විදිහ හිතන කෙනෙක්. ඒ දෙක දෙකක්.
හැබැයි එකට සම්බන්ධයි. මේක වෙන් කරන්න බෑ. මොකද එක්කෙනා තුළ මේ දෙන්නම ඉන්න ඕන. හැබැයි අපි හිතනකොට අපිට ව්‍යවසායකයෙක් කියලා කියන ටිකක් වෙනස් විදිහට හිතන මිනිස්සෙක්. ඒක උපාධියක් ඇතුව හෝ නැතුව ගන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම උපාධියක් තුලින් ඒක වැඩෙනවට වඩා අපිට ඊට වැඩිය මේක හදා ගන්න පුළුවන් එකක්. අපි සමහර ට්‍රේනින් වල දැකලා තියෙනවා උගත්කම ඒකට බලපාලා නැහැ. හැබැයි ව්‍යාපාරයක් පටන් අරගෙන යනකොට උගත් ඒකිට දැනුම ඕන. එතෙන්ද නමුත් දැන් අපි දැක්කට හොඳ ව්‍යවසායකයෝ ඉන්නවා සමහර ඉංජිනේර්ස්ලා. ඒ කියන්නේ ඒ දැනුම ඕන. ඒ කියන්නේ සමහර ප්‍රොඩක්ට්ස් කරන්න හොඳ ඉංජිනේරින් දැනුමක් තියෙන්න ඕන. දොස්තරවරු ඉන්න හොඳ ව්‍යවසායකයෝ. ඒක හරියි. හැබැයි මොනම වුණත් ව්‍යවසායකත්ව ඩිග්‍රියක් ගත්ත පළියට ව්‍යවසායකයෙක් වෙන්න නම් බෑ. උපාධිය ගත්ත පළියට වෙන්න බෑ. නමුත් ඒ දැනුම ගන්න එක හොඳයි. මම කියන්නේ පොඩියට හරි පටන් ගන්න ව්‍යවසායකයෙක්ට උත්සාහ කරන්න. එහෙම උත්සාහ කරන අය ඉන්නවා නම් අපි එයාට උදව් කරන්න. නොමිලේ අපි උදව් කරන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක ඉන්නවා නම් අපිට කතා කරන්න අපි උදව් කරන්න. ඒ අය කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ, කොහොමද හිතන එක වෙනස් කරගන්නේ, පොඩි වර්ක්ෂොප් එකක් කරන්න පුළුවන්, දැනුම බෙදා ගන්න පුළුවන්. අපිට ඒ දේවල් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේක ඉගෙන ගන්න ඕන කියලා ඒක වරදක් නැහැ. හැබැයි ඒක ඉගෙනගෙන ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා කියලා කිව්වොත් මම හිතනවා ඒක එච්චරට හිතන්නේ. අවුරුදු 4ක් එතකොට අපි බලන් ඉන්නවා. පුළුවන් නම් ව්‍යාපාරයක් කරන ගමන් ඉගෙන ගන්න කියන්නේ. එහෙම අයකට ඕනනම් මම පොඩි හින්ට් එකක් කියන්නම්. දැනටමත් ජාතකපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා සහතිකපත්ත පාඨමාලාවක්. ඒක හදාarලා සාමාන්‍ය පෙළ සමත් කෙනෙකුට උනත් උපාධියක් දක්වා යන්න පුළුවන් ව්‍යාපාරයක් කරනවා නම්. ඒ කියන්නේ වයස ප්‍රශ්නකුත් නැහැ. එතකොට අපිට උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල කඩයින් පාස් වෙලා යන්න ඕනේ නැහැ. ව්‍යාපාරයක් කරනවා නම් සහතිකපත්ත පාඨමාලාව සම්පූර්ණ කරලා ඩිප්ලෝමාවක් කරලා උපාධිය ගන්න පුළුවන්. විශ්වවිද්‍යාල තුලින්ම. එහෙම අවස්ථාවක් තියෙනවා. මම හිතනවා ප්‍රමාණවත් කියලා විතරයි. ඔව් මේ ඉතාලත් හොඳ විතර ලැබෙන සුදුරේ තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතනවා ඔබතුමාට මේක දෙන්න පුළුවන් පිළිතුර. මේ දවස්වල මේ මොන වගේ opportunities දකින්නවද ලෝකේ සහ ලංකාව තුල සහ මේ ඒ වගේම ඒකට සමානව යනවා ඒ වගේ opportunities වලට සුදිරයිගේ ආයතනයෙන් මොන වගේ සහයෝගයක් ලබා ගන්න පුළුවන්ද කියලා. අපේ ආයතනයෙන් දෙන එක තමයි ව්‍යවසායකයෙක් හැදෙන්න ඕන කරන අර මං කියන මූලික මඟ පෙන්වීම, ව්‍යාපාරික අදහස් මොනවද, දැනට තියෙන ව්‍යාපාර සම්බන්ධ කරලා දෙන එක, ණය මුදලක් කරන් දෙන එක, ව්‍යාපාර සරස්මක් හදලා දෙන එක, අපි කියන අලෙවි සම්බන්ධතා මාකට් ලින්කේජස් හදලා දෙන එක, ඕන කරන තාක්ෂණය හොලා දෙන එක, මඟ පෙන්වීම මේ සියල්ල අපි නොමිලේ කරනවා. ඒ නිසා ව්‍යාපාරිකයෙක් වෙන්න, ව්‍යවසායකයෙක් වෙන්න කවුරු හරි ඉන්නවා නම් ගම්පහ කච්චියේ තියෙන කුඩා ව්‍යාපාර සම්බන්ධනාංශයට එන්න. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තමන් ඉන්න සෙඩ් එකේ ඔෆිස හම්බ වෙන්න. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඒක උදව් කරන්නම්. ඒක අපි කොහොමත් අපේ රටේ තරුණ පිරිස වෙනුවෙන් කරනවා. බණ්ඩාරනායකය වෙනුවෙන් මම පෞද්ගලිකව මැදිහත් වෙලා තව විශේෂ දෙයක් කරන්න ඕන නම් ඒකත් කරලා දෙන්නම්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේ වෙලාවේ තියෙන ඔපචුනිටි ගැන කතා කරද්දී මල්ලි මට හිතෙන්නේ අපි අපේ රට ගත්තාම අපේ රට මගේ පෞද්ගලික අදහස හරි ලස්සන රටක් නේ. හරි වටින රටක් නේ. මේක ඇතුලේ අපිට කෘෂි කර්මාන්තයේ ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ අපිට ලොකු ඉඩමක් නැහැ. කියන්නේ කමර්ෂල් ලොකුවට වවන්න බෑ අපට. මේක කර්මාන්ත පුරවලා අපේ රට දූෂණය කියන්නේ එහෙම කරන්නත් අපිට අවස්ථාවක් නැහැ. හැබැයි දැන් මම මේ සමීර මල්ලි ළඟ තියාන මේ කියන්නේ අපිට පුළුවන් නම් මේ අපේ රටේ මේ නැෂනල් කියන්නේ මේ නැචරල් බියුටි එක ඒ කියන්නේ මේ ස්වභාවික ලස්සන මේම රැකගෙන අපිට ලෝකෙට යන්න මම හිතනවා ලෝකයේ අපි කොරෝනා වෙලාවදී අපි පේනවා අපේ රට කොච්චර වාසනාවන්තයිද කියලා. මේ කියන නැචරල් එක රැකගෙන කියන්නේ අපි වවන්න ඕන මම හිතන්නේ අර වසවිස නැති දේවල්. ඒ කියන්නේ මට හම්බෙලා තියෙන පලා බවුන ගම්මාන. හැබැයි මේ මිනිස්සු ඒ පලා කන්නේ නැහැ. ඇයි? ඒවට දානවා රසායනික පොහොර. ඒ මිනිස්සු වෙනම හදා ගන්නවා. අපිට වවන්න ඕන මම කියන්නේ වසවිස නැති ගොම පොහොර ටිකක් දාලා. මොකද මේ කොරෝනාත් එක්ක අපි ආපස්සට ගිහින් තියෙන ලෝකේ. තාක්ෂණෙත් එක්ක අපි 1980 විතර ගිහින් තියෙන්නේ. මිනිස්සු එතකොට එතන නම් තමයි හිතන්න වෙන්නේ. අපිට නැවත හිතන්න අවස්ථාවක් මේ දීලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපිට කරන්න බැරි වැඩ කරන්නේ නැතුව අපේ රටේ මුල් ටික තේරුම් ගන්න අපිට තියෙන දේවල් තේරුම් අරගෙන මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් මම හිතනවා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ලොකුවට හිතන්න යන්න එපා. ඇමරිකාව කරන දේ අපි කරන්න ඕනේ. ඕස්ට්‍රේලියාව කරන දේ කරන්න ඕනේ. පුළුවන් තැනකින් පොඩියට පටන් ගන්න. මම සමීර මල්ලිට ගරු කරනවා. පොඩි තැනකින් පටන් ගන්න. කියන්නේ වැඩක් නැති වෙනකොට පැලට් වලින් මොනවද කරන්න හැදුවට මම කියන්නේ මේක තමයි වෙන්න ඕන.
එතන ඕනතරම් ව්‍යාපාරික අවස්ථා තියෙනවා. ඒ කියන්නේ තෝරා ගැනීමත් කරන්න ඕන හරි පරිස්සමින්. සමීර කරපාලියට මට එක කරන්න බැරි වෙයි. ඒ කියන්නේ මගේ ශක්තිය මම තේරුම් ගන්න ඕනේ. මම හිතලා මේක මේ වගේ මේ පොදුවේ කෙනෙකුට කියන්න බෑ මේක තමයි ගැලපෙන්නේ කියලා. අපි එහෙම වුණොත් එහෙම අදහස් තියන අය එක තැනකට එන්න කියලා අපි එයාට වර්ක්ෂොප් එකක් කරන්න ඒක අපිට නොවිල කරලා දෙන්න පුළුවන්. අපි ව්‍යාපාරික අදහසක් ගන්න උදව් කරන්න. ගොඩක් ස්තුතියි සුදිරයි. තවත් ප්‍රශ්නයක් යොමු කරනවා පැනල් එක වෙත. මේක සංජීවයියට පුළුවන් ද උත්තරයක් දෙන්න? මොකද ඔබතුමා ගොඩාක් මේ ප්‍රොඩක්ට් මාකට් එකට අරන් එනවා. ප්‍රොඩක්ට් එක සර්ටිෆිකේෂන්ස් ගන්නකොට මොන වගේ චැලෙන්ජස් ද තියෙන්නේ? ප්‍රොඩක්ට් සර්ටිෆයි කරගන්න කොහොමද මාකට් එකේ? අපි උදාහරණයකට අපි ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරනවා නැත්නම් ප්‍රොඩක්ට් එක ලංකාවට ගෙනවා නම් අපි ඒකට ගන්න අවශ්‍ය සර්ටිෆිකේෂන් ගන්න විදිහ ගැන පොඩ්ඩක් අපිට අදහස් කීපයක් දෙන්න පුළුවන්. හැබැයි දැනට මට නම් එහෙම ප්‍රශ්න ඇවිල්ලා නැහැ. මොකද අපි දොරවල් කැබිනට් සහ කන්නාඩි ප්‍රේම් අර එකපාරට වැකියුම් එකක් ආව චීනෙන් බඩු ගේන්න බැරි හින්දා මට ඒක chance එකක් වුණේ හින්දා එහෙම සර්ටිෆිකේට් ගන්නවා නම් SLS සහ ශ්‍රී ලංකා ප්‍රමිති මට හිතෙන්නේ අර මේ අනිත් අය දන්නවනේ මට වඩා ඒ ගැන ලීගලි පැත්තෙන් යන්න ප්‍රමිතිය ගන්න මල්ලේ මෙහෙමයි. ප්‍රමිතිය භාණ්ඩයෙන් භාණ්ඩයට ප්‍රමිතිය ගන්නොත් වෙනස් වෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් ප්‍රමිති ගොඩක් ගන්න පුළුවන්. අපි ගත්තොත් එimhe අපි ආහාර ද්‍රව්‍ය හදනවා නම් ඒකට GMP කියලා සහතිකයක් ගන්න ඕන. Good Manufacturing Practices කියලා. මේක විධාතා වගේ අංශ වලින් ටිකක් අඩුවට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ තන process එක හදා ගන්න ඕන. ඉතින් ඒක ඒ වගේ තැනක් අපිට ඒගොල්ලෝ ගන්න ඉන්නවනම් ඒ ආයතනට කතා කරලා යන වියදම් අවම කරලා දීලා මග පෙන්වීම කරන්න පුළුවන්. මොකද ප්‍රමිති සහතික ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එකින් එකට වෙනස් වෙනවා ප්‍රමිති ගන්න ඕන විධි වික්‍රම අපිට ඒවා කියලා දෙන්න පුළුවන්, හොයලා දෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රමිති සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතනවා මේ අපි ගෲප් එකට හරි මේ මොන හරි මැසේජ් එකක් දාන්න ඒ ඕන කරන මග පෙන්වීම අපි කරන්න. ගැටලුවක් වෙන්නේ නැහැ. තව දෙයක් තියෙනවා මේ සුධිර අයියට හරි මේක මාලිකයට හරි මම හිතන්නේ උත්තරයක් දෙන්න පුළුවන්. දැනට එම්ප්ලොයි කෙනෙක් විදිහට ඉන්නවා නම් ගවර්න්මන්ට් ආයතනයක වෙන්න පුළුවන්, ප්‍රයිවට් ආයතනයක වෙන්න පුළුවන්. එයාට පුළුවන් ද රෙජිස්ටර් කරන්න බිස්නස් එකක්. ඒක ගැටලුවක්ද? එයාගේ නමින් රෙජිස්ටර් කරන්න පුළුවන්. ඔව්. මෙහෙමයි සාමාන්‍යයෙන් අපොයින්ට්මන්ට් ලෙටර් එකේම සඳහන් කරලා තියෙනවා යම්කිසි රැකියාවක ඉන්නවා නම් වෙන ආදායම උපයන මාර්ගයක යෙදෙන්න බෑ කියලා. අපොයින්ට්මන්ට් ලෙටර් එකේම සඳහන් වෙනවා. ඒක රජයේ වුණත් පෞද්ගලික වුණත් එහෙම සඳහන් වෙනවා. ඒක නිසා නෛතිකව බෑ. ඒ නමුත් තමුන්ගේ පවුලේ කෙනෙක්ම නමින් ඒ කියන්නේ තමන්ගේ නෝනා නැත්නම් තමන්ගේ මහත්තයා නැත්නම් තමන්ගේ අවුරුදු 18 පැනපු දරුවෙක් ඉන්නවා නම් හරි ඒ වගේ කෙනෙක් යටතේ ලියාපදිංචි කරලා ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. අයි මේ පාර බජට් එකෙන් දුන්නා මම හිතන්නේ අවස්ථාවක්. සුධීර මල්ලි කියන එක තාම චක්‍රලේඛනේ නිකුත් වුනේ නැහැ කියලා. මේ බජට් එක මගේ යාළුවෝ දෙන්නෙක් දැන් පටන් ගත්තා කරවල විකුණන්න එක්කෙනෙක් ඊළඟ එක්කෙනා පොත් ඔන්ලයින් විකුණන්න. ඒගොල්ලෝ WhatsApp group එකක් හදලා ඒක අරහා මේ හොඳ සෙල් එකක් කරනවා. අතිරේක ආදායම ලොකු ආදායමක් ලබනවා. දැන් කරවල බිස්නස් එකනොයි පොත් ගෙදරට ඩිලිවර් කරන එකනොයි. ඉතින් ඒක බැරි නෑ ඕනම කෙනෙකුට මේ සමහරවිට වයිෆ් ගේ නම රෙජිස්ටර් කරලා හරි කරන්න පුළුවන්. මෙහෙමයි ලියාපදිංචිය තමන්ගේ නමට කරලා කරන්න මෙහෙමයි කරනවා කරන අය ඉන්නවා. නමුත් යම්කිසි ප්‍රශ්නයක් වුණොත් ඒ මත ඒ රැකියාවක් කරනවා කියන එක මත එක්ක රැකියාවෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරේ නවත්තන්න. ඒ දෙකෙන් එකක්. හැබැයි ඔක ප්‍රශ්නයක් නොවන තාක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකයි මම හිතන මාලිකයි ඒක අර මේ අපි කම්ප්ලීට් එකක් නැත්නම් කම්ප්ලීට් එකක් අපි ඩිස්ක්ලෝස් කරලා නැත්නම් ඒ يعني මම රස්සාව කරන බිස්නස් එකයි ව්‍යාපාරයක් කරන බිස්නස් එකයි කම්ප්ලීට් වෙන්නේ නැත්නම් ඒක ඩිස්ක්ලෝස් කරලා යන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව් ඒක මේ සමහර ආයතනවල පර්මිෂන් දෙනවා. සමහර ආයතන වලට දැනුම් දුන්නාම ඒ කියන්නේ රැකියාවේ කරන එකට කොන්ෆ්ලික්ට් එකක් නැත්තම් ඔක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියලා කියන එකම වර්ගයේ දෙකක් කරන්න බෑ එකට ගැටෙනවා නම් ඒ සමහර ආයතනවල අවසර දෙන අවස්ථා තියෙනවා.
හැබැයි හැම ආයතනයෙම නැහැ. සාමාන්‍යයෙන් letter of appointment එකක තියෙන එක clause එකක් තමයි මේ තියෙන රැකියාව හැර වෙන යම් කිසිම ආදායම් උපයන දෙයකට යෙදෙන්න බෑ කියලා private sector එකේ letter of appointments වල තියෙනවා. එතකොට government sector එකෙත් establishment code කියන එක යටතේ තමයි ඔක්කොම appointment letters යන්නේ. එතකොට ඒකෙත් යම් යම් තැන්වල සඳහන් වෙනවා මේ හා සමාන අදහස්. ඒ කියන්නේ ඒ දෙන පඩියට අමතරව වෙන දේවල් වල යෙදෙන්න බෑ කියන එක. ඒකෙන්ද නෛතික රාමුව යටතේ විතරයි. හැබැයි එතකොට ඒ කෙනා රැකියාව ඉන්නවා නම් එයාගේ නමින්ම ලියාපදිංචි කරන්න බෑ. නමුත් එයාගේ පවුලේ කෙනෙක් නමින් හරි වෙන ක්‍රමවේදයකට ලියාපදිංචි කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා කරගෙන යනවා. ඇත්තටම ඉතින් අවශ්‍යතාවය තියෙනවා ගැටලුවක් නැහැ කියන එක තමයි මම හිතන්නේ මේ සංජීවය මාලිකයිත් කියන්නේ මේ සතකයි. අපිට ක්‍රම වෙනත් ක්‍රම වලින් ඒක කරන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඉතින් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ මේක මාලිකයට හරි මේ සමීරට හරි පුළුවන් ඉදිරියට දෙන්න. මොකද ඔය දෙන්නාම ජොබ්ස් කරන ගමන් තමයි ඔන්ටර්ප්‍රෙනර් කියන තත්ත්වයටපත් උනේ. ජොබ් එකකින් අයින් වෙලා ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වුණා. ඉතින් මේක තමයි ගොඩක් මේ අවුරුදු 30ත් 40ත් වගේ වයසේ ඉන්න ගොඩක් අයට තියෙන අවශ්‍යතාවයක් මේක. ජොබ් එක කරන ගමන් සෙකන්ඩ් ඉන්කම් එකක් හොයන්නේ කොහොමද? ජොබ් එක කරන ගමන් ජොබ් එක අයින් කරලා කොහොමද ෆුල් ටයිම් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්නේ? ඔය වගේ දේවල්. එහෙමත් අහනවා මේ එතකොට කොහොමද මේක ස්මූත්ලි කරන්නේ? If someone already doing his job and he planned for starting a business, how overcome the challenge with minimal impact to employment of the employment කියලා. ඉතින් මේ මාලිකයි පුළුවන් ද උත්තරයක් දෙන්න එක අපිට? ඉස්සෙල්ලා සමීර මල්ලි උත්තරයක් දෙයි අනුව මම දෙන්නම් ඊළඟට. ඕකෙදී මම පොඩ්ඩක් මගේ පෞද්ගලික අත්දැකීම හුවමාරු කරගන්න. මම ජොබ් එකෙන් අයින් වෙන්න ඇත්තටම ප්ලෑන් කළේ අවුරුදු 32ේදී. එතකොට මගේ පොඩි එක්කෙනාට වයස අවුරුද්දක් වගේ. මම මේ වෙලාවේදී කල්පනා කළේ මට තව අවුරුදු 5කින් එන රෙස්පොන්සිබිලිටීස් එක්ක කරන්න කියන වර්ක් ලෝඩ් එකත් එක්ක මට ජොබ් එකක් ස්ටාර්ට් අප් කරන්න මේ බිස්නස් එකක් ස්ටාර්ට් අප් කරන්න බෑ. ඒ වෙලාවේදී මම ඉමීඩියට් ප්ලෑන් කරලා බෑකප් ප්ලෑන් එකක් හදාගත්තා. මගේ අවුරුද්දක විතර තව එක්ස්පෙන්සස් කොහොමද මම බැලන්ස් කරන්නේ? කෑෂ් ෆ්ලෝ එකක් හදාගත්තා. මේ ඒ කාලේට මම කොහොමද මේ තියෙන වියදම් ලෝන් රීපේමන්ට්ස් ඔක්කොම ටික කොහොමද කන්ටිනියු කරන්න යන්නේ කියලා. ඒ දේවල් ඔක්කොම එක තමයි ට්‍රාන්සිට් එක ගත්තේ. ඒ කියන්නේ එකපාර අද හිතලා හෙට මේක කරනවායි කියලා එහෙම එකපාරට පැන්නේ නැහැ. මාස 6ක් විතර මම හොඳටම කල්පනා කළා. රැයට කොළ අරගෙන එක එක ප්ලෑන් ලිව්වා. ඉන්කම් මට හදාගන්න පුළුවන් පාරවල් මොනවාද? ඊට පස්සේ තව තියෙන ඔපචුනිටිස් මොනවාද? මේ ටික ඔක්කොම එකතු කරලා මගේ එක්ස්පෙන්සස් ටික මම කොහොමද ටැලි කරන්නේ? මොකද බිස්නස් එකක් පටන් ගන්නවා කියන්නේ අපිට සමහර වෙලාවට පළවෙනි මාසේ වෙන්න පුළුවන්, අවුරුද්ද වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක එන්නේ නැහැ. ඒ හන්ද අපිට ඒ කියන්නේ අපිට කොච්චර කාලයක් අල්ලන් ඉන්න වෙයිද දන්නේ නැහැ. මොකද එක වෙලාවක තමයි මේක බ්ලාස්ට් වෙලා අපිට රිසල්ට් එන්න පටන් ගන්න. ඒ වෙනකන් අපි අපේ තියෙන දේවල් මේ වියදම් කර මේක එක්ක අපි රැඳිලා ඉන්න වෙනවා. ඒ හන්ද හොඳම දේ ෆෝකාස්ට් එකක් හදාගන්න තමන්ගේ ෆික්ස්ඩ් වියදම් ටික. ගෙදර වෙන්න පුළුවන් වියදම් ටික තියෙනවා. එතකොට බිස්නස් එක මේන්ටේන් කරන් යන්න වියදම් ටික තියෙනවා. ආදායමක් ආවත් නැතත් ඒ ටික අපිට දරා ගන්න පුළුවන් වෙන විදිහට ෆන්ඩ් එකක් රිසර්ව් එකක් පැත්තකින් තියාගන්න. ඒ කියන්නේ වෙනම මුදලක් අයින් කරලා තියාගන්න. ඒ ටිකත් එක්කම ට්‍රාන්සිට් එක ගන්න. ඒ කියන්නේ ජොබ් එකේ ඉන්න ගමන් අපිට යම් මුදලක් ඉතුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ජොබ් එකෙන් අයින් වෙච්ච ගමන් අපිට ලෝන් එක ඊළඟ මාසේ කැපෙන්න තියෙනවනේ. එතකොට අතේ රුපියලක්වත් නැතුව බිස්නස් එකක් පටන් ගත්තයි කියලා ලෝන් එක බැංකුවෙන් ඒක කපන්න තියෙන ඒවා අපෙන් අයින් කරන්නේ. ඒ හන්දා අනිවාර්යෙන් මේ මුදලක් ඉතුරු කරගෙන ඒ ටික ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප් ප්ලෑන් කරලා මේ ට්‍රාන්සිට් එක ගන්න. ඒකෙදී හිතන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. තව අවුරුද්දකින් දෙකකින් තුනකින් Tamanට එන්න පුළුවන් අමතර වියදම් ටික අනිවාර්යෙන්ම ප්ලෑන් කරන්න. ඒක එක්කලා තමයි මේ තීරණය ගන්න වෙන්නේ. අමාරු වැඩක් නෙමෙයි කරන්න පුළුවන්. ලොකු ධෛර්යයක් ඕනේ හැබැයි. ඒ කියන්නේ මේකෙදී ආපහු පැන්නට පස්සේ හැරෙන්න බෑ. මට අද බිස්නස් එක පටන් ගන්න මාස 3කින් ආයෙ ජොබ් එකට යනවා කිව්වම එතන අපි එනකන් මේ පුටුව හිස් කරලා තියන්නේ නැහනේ. අනිවාර්යෙන් තව කෙනෙක් ගන්නවා. ඒ හන්දා මේකෙදී එතකොට ආපහු අපිට ටක් ගන්න අනිත් පැත්තට පයින්න බෑ. ඒ හන්දා මේ ගන්න අඩිය අනිවාර්යෙන්ම හොඳ බෑකප් එකක් තියාගෙන අඩිය තියන්න. වැඩේ පුළුවන්. දවින්ද මල්ලි මගේ තියෙන දැකීම මගේ යාළුවා කරවල බිස්නස් එක පටන් ගන්නකොට එයා ඇවිල්ලා මාව හම්බෙලා අපි කතා කරා
කතා කරලා අපි සැලැස්මක් හැදුවා මේකට කොහොමද කරන්න කියලා. ඊට පස්සේ දැන් එයාගේ මාසික වඩිය මට මතක විදිහට කිව්වේ 75000ක් විතර වගේ. එතකොට දැන් මේක ස්ටෙප් හදලා අපි එක ලෙවල් එකේදී 75000 පැන්නම 75000ට වඩා වැඩි ගාණක් එනකොට තමයි එයා ජොබ් එකෙන් අයින් වෙන්නේ කියලා එයා සැලසුමක් හදාගෙන තියෙන්නේ දැන්. දැන්ට එයා මම හිතන්නේ මාසෙට 60000ක් විතර මොකද මේ මාස 4 කාලය තුල මාසෙට 60000ක් අතිරේක ආදායමකට දැන් එයා ඇවිල්ලා ඉන්නේ. දැන් එයා 75000ට තව පොඩ්ඩයි. ඉතින් මම හිතනවා දැන් තව අවුරුද්දක් විතර වගේ ඇතුළත එයාට පුළුවන් මේ ජොබ් එකෙන් අයින් වෙලා මේක ෆුල් ටයිම් ජොබ් එකක් විදිහට කරගන්න. අර පොත් බිස්නස් එක කරන එක්කෙනත් එහෙමයි. එයා ලොකු පේන්ට් කම්පැනි එකක වැඩ කරන්නේ. එයාත් තමන්ගේ සැලරි එකට කිට්ටු වෙනකන් ඒක වයිෆ් සහ එයාගේ ෆාදර් ඉන් ලෝ එහෙම කට්ටිය තමයි මේ බිස්නස් එක දැන් අරන් යන්නේ. ඉතින් එයා රැට ඇවිල්ලා ඒ තියෙන ඕඩර්ස් ටික බලලා පොත් ටික ලෑස්ති කරනවා. පවදාට එයාගේ මේ ෆාදර් ඉන් ලෝ ඒවා ඩිලිවර් කරලා දෙනවා. ඉතින් එයාත් ලොකු ඉන්කම් එකක් ගන්නවා. අරක එයා දැන්ට ලබන ආදායම ටේක් ඕවර් කරන්න කිට්ටු වෙනකොට එයාට පුළුවන් මේකට යොමු වෙන්න. ඉතින් මේක අමාරු නෑ. මේක ප්ලෑන් එකකට යන්න ඕන ගමනක් තමයි තියෙන්නේ. ඉතාමත් වටිනා අදහස් ලැබුණේ අපේ සමීරගෙන් සංජීවයගෙන්. ඔව් කවුද? දමින්දයි මම සජිත් 2004 A level batch එකේ. ඔව් සජිත්. ඔව් මට කතා කරන්න පුළුවන්ද? පුළුවන්. ඔව් දමින්දයි මගේ පොඩි ඔයකට සම්බන්ධ අත්දැකීමක් බෙදා ගන්න කැමති. දැන් අර ප්‍රශ්න කීපයකටම ඒක ඇත්තටම උත්තරයකුත් එනවා මේ දැන් ව්‍යාපාරයක් අර මේ රජ කෙනෙක්ගේ නමින් ලියාපදිංචි කරන්න බැරිද කියන එක එකක්. ඒක මගේ වයිෆ් එයා MLT. ඉතින් එයාට අපිට ඕන ප්‍රයිවට් ලැබ් එකක් දාන්න. ඉතින් ඒකෙදි ලීගල් පැත්ත බලපුවම මේ පැත්තෙන් එයාට බැරි වුණා. ඊට පස්සේ මගේ නමට රෙජිස්ටර් කරා. ඊට පස්සේ අපි කරගෙන ගියා. ඉතින් ජොබ් එකෙන් වයිෆ් අයින් වුණෙත් නැහැ. එයාගේ නමට කරගෙන ගියාට එයා බොරැල්ල මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ වැඩ කරන ගමන් තමයි අපි ලැබ් එක පටන් ගත්තේ. අපි දෙන්නෙක්ව දාලා ලැබ් එක පටන් අරගෙන ගියේ. ළමයි දෙන්නෙක්ව අරගෙන after A levels බයෝ කරපු. ඉතින් ඒ දෙන්න ලැබ් එකේ යන ගමන් ඇත්තටම ලැබ් එක දැන් අවුරුදු 2කමාරක් දැන් ඇත්තටම අවුරුදු 4කමාරක් වෙන්න දුවනවා. ඒ අතරතුරේ ඉතින් අපිට ප්‍රශ්නයක් ආවා කොවිඩ් එකේදී අපිට ලොක්ඩවුන් එකක් ගියානේ. එතකොට පළවෙනි ලොක්ඩවුන් එක ගියා අපිට ලැබ් එක වහන්න වුණා. අපිට අර කට්ටිය පඩි නොගෙව ඉන්න බෑ. දෙවෙනි ලොක්ඩවුන් එක ගියා ආයෙ වහන්න වුණා. ඉතින් ඒ වෙලේදී ඇත්තටම අපි ජොබ් අතරපු නැති එකේ මාර වාසියක් තිබුණා. මොකද මේ අපිට ජොබ් අතරින් අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. අපි දෙන ජොබ් කරපෙකින් අපි අපේ ජොබ් එකෙන් ඇත්තටම අර කට්ටියගේ සැලරි ගෙවාගෙන රෙන්ට් එක ගෙවාගෙන යන මට්ටමකට අපි මේ මාස දෙක තුනේ හිටියා. ඉතින් ඒක ඇත්තටම අපි ජොබ් එක අතරින්නම අවශ්‍ය වුණාම අතරින්න ඕන කියන තැන මම ඉන්නේ. පුළුවන් නම් ජොබ් එකත් එක්ක කරගෙන යන්න ඇත්තටම සෑහෙන්න වටිනවා. ඒ දේත් එක්කයි මේ මම ප්‍රශ්නයක් පොඩ්ඩක් අපේ පැනල් එකට අයියේ මේ මම ඔය වෙද්දී අපි ලැබ් එක පටන් ගද්දි මම chat එකෙත් දැම්මා අයියේ මේ ප්‍රශ්නේ මම ලැබ් එක පටන් ගද්දි දැනගෙන හිටියේ නෑ ඇත්තටම මම ලේබල් එක කියවලා තිබෙත් නෑ මේ EPF ETF දාන්න ඕනේද නැද්ද කියලා ජොබ් එක පටන් ගද්දිම ට්‍රේනි එන අයට පවා ඇත්තටම මේ අවුරුද්දක් එකමාරක් ගියාට පස්සේ ලේබර් ඔෆිසර්ස්ලා ඇවිල්ලා ක්වෙස්චන් කරද්දි තමයි මම දැනගත්තේ මේ ඇත්තටම මේ මට දාන්න පුළුවන්කම තිබ්බ බැරි නෙමෙයි හැබැයි මම දැනගෙන හිටියේ නෑ. ඒ වෙලේදී තමයි මම දැනගත්තේ ඇත්තටම මේ ඒකේ තියෙන ඉතින් මම ලේබල් එක ඊට පස්සේ කියෙව්වා. ඊට පස්සේ තියෙනවා මෙන්න ට්‍රේනි කෙනෙක් විදියට හිටියත් මේ EPF ETF දාන්න ඕනේ කියලා. ඉතින් ඒක දැනගත්ත එතනදී මම ඇත්තටම එතනදී ගොඩාක් ෆ්‍රස්ට්‍රේට් වුණා මේක නවත්තනවද කියන තැනටම ආවා. මොකද එතනදී අපිට ලොකු ෆයින් එකකුත් එක්ක අර දෙන්නගේ 100ට අපි 12යි නම් කපන්නේ 120ක් නෙවෙයි 123ම දාන්න උනා. 12යි අපි දාන 8යි 20යි. ඊට අමතරව 103ක් කියන ETF එකයි ඔක්කොම 123ම අර පරණ අවුරුදු ගානටම ගෙවන්නා ෆැනල්ටි එකකුත් එක්ක. ඉතින් ඒකට කිසිම සහනයක් හම්බුනේත් නැහැ. ඉතින් මම හිතනවා අපේ ඉස්සරහට පටන් ගන්න ඉන්න අයට මේක හොඳ අත්දැකීමක් වෙයි කියලා. මේක අයිලාගෙන් ඇඩ්වයිස් එකක් ඉල්ලනවා. මොකද්ද මේකට තියෙන නීතිය? මේ කොහොමද අපි ඒක EPF ETF අපි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි පිටින් වැඩට ගන්නවා නම් එයාට දාන්නේ කොහොමද කියන එක. ඔව් ඉතාලම වැදගත් ප්‍රශ්නයක් මම හිතන්නේ බොහොම ස්තුතියි සජිත් ඔය වගේ වැදගත් ප්‍රශ්නයක් මේ අපි අතරට මේක අරගෙන ආවට මම හිතන්නේ මාලිකයි ඔයාලට මේ ගැන කතා කරන්න පුළුවන්. ඔකෝ සංජීවයියට හරි සුදිරයට හරි. ඔව් මෙහෙමයි මල්ලි ඔක නීතිය නොදැන සිටීම නීතිය වරදක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ ETF බැඳෙන දවසේ ඉඳන්ම. ඒක අපි බැඳලා ඉන්නවා ඒක කරන්න.
ඉතින් ට්‍රේනින් කියලාවට අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. හැබැයි දැන් අලුත්ම විලාසිතාවක් කියලා තියෙනවා මේ අවුට්සෝස් කරන එක. එතනදි විතරයි ETF EPF ගෙවන්න බැඳලා නැත්තේ. අනිත් ඔක්කොටම ගෙවන්න ඕනේ අපි. මල්ලිකයි. මල්ලිකයි EPF ETF ගෙවන්න ඕනේ. නමුත් මෙහෙමයි දැන් ට්‍රේනී කෙනෙකුට ගෙවන්න කියලා තියෙනවා. එතකොට මොකද බලපානවා කොන්ට්‍රැක්ට් එක. ඒ කියන්නේ ඔයා එයාට දීලා තියෙන letter of appointment එක. ඒ letter of appointment එකක් දීලා ඒක තියෙනවා නම් කොන්ට්‍රැක්ට් එකක් ඒ කියන්නේ මේ රැකියා ගිවිසුම ඒකේ නම් තියෙන්නේ මේ ට්‍රේනී කෙනෙක් විදිහට කියලා. එතකොට ඒක රැකියාවක් විදිහට ගණන් කරනවා. දැන් ට්‍රේනී කෙනෙක් නම් ට්‍රේන් එකට සීමිත යම්කිසි කාල සීමාවක් තියෙනවා. පුහුණු කාල සීමාවක්. ඒ පුහුණු කාල සීමාවක් ඇතුළත කෙනෙක්ව පුහුණු කිරීම සඳහා ගන්නවා නම් ඒකට EPF ETF ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එතෙන්දී පඩියක් නෙමෙයි ගෙවන්නේ allowance එකක්. දීමනාවක්. හරි. එතකොට ඒ මේ ලිඛිතව තියෙන දේවල් හරියට හදාගන්න එකේ වැදගත්කම ඒකයි. එතකොට ට්‍රේනී කෙනෙක් ෆික්ස් ටර්ම් එකකට යම්කිසි නිශ්චිත කාල සීමාවකට පුහුණු කිරීම සඳහා කියන මට්ටමින් ගත්තොත් දීමනාවක් ගෙවන්න. එතකොට ඒක අර letter of appointment එකේ සඳහන් වෙන්න ඕනේ. දීමනාවක් කියලා. මේක වේතනයක් නැත්නම් පඩියක් කියන එක සඳහන් වුණොත් අන්න EPF ETF ගෙවන්න. EPF ETF ගෙවන්නේ තමන්ගේ අදාළ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරයේ නමට රෙජිස්ටර්ඩ් නම්බර් එකක් ගන්න ඕනේ. ඒ රෙජිස්ටර්ඩ් නම්බර් එක යටතේ EPF එක ගෙවන්නේ සෙන්ට්‍රල් බැංක් එකට, ETF එක ගෙවන්නේ සේවක භාරකාර අරමුදල කියලා වෙනම අරමුදලක් තියෙනවා. ඒකට ගෙවන්න. එතකොට තැන් දෙකකට චෙක් දෙකක් යන්නේ 103 ETF 112 අවම EPF 112 එන්නේ එම්ප්ලොයර් ගෙන් 8ක් යනවා එම්ප්ලොයී ගෙන්. ඒ කියන්නේ සේවකයාගෙන් 8ක් කපනවා පඩියෙන් 112ක් සේව්‍යා ලබා දෙන්න ඕනේ. ඒ විදිහට තමයි යන්නේ. අර ට්‍රේනියාට ගෙවන්න කියලා තියෙන එක බලපානවා ඔයා දීලා තියෙන ලිපිය අනුව. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. හරි බොහොම ස්තුතියි සුදිරයි බොහොම ස්තුතියි සංජීවයි. අපි කාලයක් ඉක්ුත් වෙනවා. මම හිතන්නේ අපි අවසාන ප්‍රශ්න කීපයක් තමයි මේ යොමුවන්නේ. සුදිරයි මට මේ ප්‍රශ්නේ මට හරියටම තේරෙන්නේ නැහැ. මේ ටයිප් කරලා තිබ්බද මම කියවන්නම් මොකද්ද කියන්නේ කියන එක මට අපිට තේරෙන්නේ නැත්නම් හෂික 2016 අපිට කියන්න මොකද්ද මේ ප්‍රශ්නේ මට අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. සහ මම ආරාධනා කරනවා මෙතන අද උස්සලා ඉන්නවා නම් ඒකකට අන්මියුට් කරලා කතා කරන්න ප්‍රශ්න තියෙනවා නම් සුධීර අයියා ලොකු උපදේශක් දුන්නා අපිට. පුළුවන්කමක් තියෙනවද අපේ ව්‍යාපාර ආරම්භ කිරීමෙන් පසුව කෘෂිකාර්මික කටයුතු වලට රජය විසින් බදු ලෙස ඉඩම් ලබා ගන්නවා නම් ඒට දේශපාලනයේ සම්බන්ධ වී කරගත හැකිද? පැහැදිලි මදි ඒ ප්‍රශ්නේ. මම ඉන්නවා අයියා. හෂික පොඩ්ඩක් කියන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද? මම 2016 බැච් එකේ ඉන්නේ. සුධීර අයියා මම කලින් මෙසෙන්ජර් වලින් සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මට නම්බර් එක දීලා සුධීරට මතක ඇති මම පොලිටනල් ලැක් කරනවා කියලා ග්‍රීන් හවුස් එකකට. මතක ඇති මම මේ කුඩා ව්‍යාපාරයකේ ගම්පහයකට සම්බන්ධ කර දුන්න මිස්ටර්. ඊට පස්සේ මම ඒක ගැන ගොඩක් හොයාගෙන යනකොට මට පොලිටනල් එකේ වර්ග අඩි 3000ට ලක්ෂ 16 මාරක් යනවා. ඊට පස්සේ මම ඒකට දැන් ලෝන් එකයි මගේ අතේ තියෙන සල්ලි මම සේරම ලෑස්ති කරගත්තා. එතකොට දැන් මම බැලුවාම ඉදිරියට යද්දි තව තියෙනවා රජය විසින් දෙනවලු අවුරුදු 35ට බදු ඉඩම් අක්කර ගානක් අපිට වගා කරන්න. එතකොට එතනදී අපෙන් එන ප්‍රොෆිට් එකෙන් 105ක් දේශපාලනඥයන්ට දෙන්න ඕන කියලා අදහසක් තියෙනවා එතන. අපි ඒ දේ කළ යුතුද? ඒ කියන්නේ අපි තව ඉස්සරහට යනකොට කාට හරි කමිෂන් දීලා අපි ඒක එහෙම යන්න ඕනේද? නැත්තම් වෙන ක්‍රමයක් තියෙනවා. මට ඒක ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපි තව ඉස්සරහට මොකද මට ලොකු වතු නැහැ. එතකොට අපි සමහරට දැන් ඔකට ඉන්වෙස්ට්මන්ට් කෙනෙක් හොයාගෙන අපි මට එහෙම කෙනෙක් ඉන්නවා දැනට. එතකොට මම දැනට හිතන් ඉන්නේ ග්‍රීන් හවුස් එකේ සැලඩ් කියුකම්බ වගා කරන්න. එතකොට දැන් අපිට ටුවරිසම් තමයි අපි ගොඩාක්ම ටාගට් කරන් ඉන්නේ. එතකොට ටුවරිසම් බැරි වුණොත් අපිට නයිමිරිස් ඒවා මේවා අපිට ඕන විදිහට හදාගෙන අපිට ඒක වෙනදට දෙන්න පුළුවන්. එතකොට මම දැනට කලින් කරේ මම ව්‍යාපාරයක් කරේ පෞද්ගලික බුක් ෂොප් එකක්. ඒකේ සේවක 3 දෙනෙක් වැඩ කරනවා මගේ යටතේ. දැන් වහලා පඩි දිදි වහලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මම විද්‍යාපීඨේ ඉන්නේ. විශේෂ අධ්‍යාපනයේ තමයි මම ඉන්නේ 2016 මහර්ගම
විද්‍යාපීඨයේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මට තව ඉස්සරහට මේ යනකොට මේ අර වගේ වලට ගියොත් අපිට එතකොට සුධිරයි අපිට උදව් කරගෙන අපිට එහෙම කරගන්න පුළුවන්ද නැත්නම් එහෙම අරම කමිෂන් කාට හරි දීලා අපිට ප්‍රොජෙක්ට් අප්‍රූවල් කරන්න එහෙම වෙනවද? ඒක තමයි ප්‍රශ්නේ. පැහැදිලිව කියන්න ඕන නම් දැන් සමාජයේ එක මත තියෙනවා. නමුත් ඒ වගේ ව්‍යාපෘතියක කාටවත් එහෙම දෙන්න ඕනේ නැහැ. මොකද අපි හැබැයි දන්න කතාව තමයි අපේ රටේ දේශපාලනඥ නෙවෙයි අපි කොහේ ගියේ අපිත් පුරුදු වෙලා තියෙනවා කාට හරි පොඩි ගාණක් කර දීලා වැඩක් කරගන්න එහෙම එකක් තියෙනවා. ඒක දෙපැත්තේ තියෙන ප්‍රශ්නයක් නේ. අපි හොස්පිටල් එකට ගියත් සිකියුරිටි එකට කීයක් කර දීලා යන්න පුළුවන්ද කියලා බලනවානේ සමහර වෙලාවට. අපි කියන එක මම කිව්වේ මමත් අතුරු අනිවාර්යෙන්. එහෙම එකක් තියෙනවානේ. ඒක අපි කාටවත් එක දොස් කියලා වැඩක් නැහැ. එහෙම මම තාම වගකීමෙන් කියනවා ඒක අපි මැදිහත් වෙනවා ඔය තරුණ ව්‍යවසායකීන්ට ඉඩම් ලබා දීමේ කාර්යයට. ඒක එහෙම දේශපාලන මේන්ට කමිෂන් එකක් දෙන වැඩක් නැහැ. හැබැයි ඉතින් අපේ රටේ ඔයාගේ එකක් දෙනකොට දේශපාලනඥයන් ලියුම් අරන් ඉන්නවා ඒක දේවල් තියෙනවා ඒව මැදිහත් වීමක් නැහැ කියලා කියන්න බෑ. හැබැයි නමුත් සාධාරණව ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කරොත් එයාට ලබා දීම හැකියාව තියෙනවා. ඒකත් ඉතින් අපි අපේ අමාත්‍යාංශය හරහා තමයි කරන්නේ. ඒකට ඉතින් මේ දේශපාලනය හරිය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා එහෙම සැකයක් තියාගන්න එපා. ඒ මොහොත අපිට පෞද්ගලික පුළුවන්. හරි බොහොම ස්තුතියි. ප්‍රොපෝසල් එක හොඳට හදන්න. ප්‍රොපෝසල් එක ඉතාලම හොඳට වුණා. ඔව් ප්‍රොපෝසල් එක හැදුවා. හොඳටම හදලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම කොටේෂන් හදලා සම්පූර්ණයෙන් හදලා තියෙනවා මම. ඒක මම සුධිරට එවන්නම්. සුධිර බලන්න. හරි බොහොම ස්තුතියි මම. ඒ වන්න මටත් කොපි එකක් එවන්න. ඔව් මම කොපි එකක් එවන්නම්. right. හරි හොඳයි. හරි බොහොම ස්තුතියි. අවසාන ප්‍රශ්නේ අපු වැඩසටහනේ බොහෝ ප්‍රශ්න එනවා. ගොඩක් channels වලින් මට ප්‍රශ්න එනවා. WhatsApp වලින් එනවා. ඉතින් කාලේ වෙලාවක උත්තර නැසෙන් අපිට සමාවන්න හැම ප්‍රශ්නයකටවත් පිළිතුරු ලබා දෙන්න බැරි වුණාට කාලේ පැය දෙකකට වඩා ගෙන් තියෙන කොසින් තිබුණ නිසා අවසාන ප්‍රශ්නේ විදිහට අපි මේ ගැන කතා කරන්න මම හිතන්නේ අපිට අද අපේ රටේ විතර නෙමෙයි විදේශගත අපේ නායකවරු සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඔහු සහ එහි සියලුම විදේශගත නායකවරු වෙනුවෙන් මම මේ ප්‍රශ්න යොමු කරන්න. අපි පිටරට ඉන්නවනම් අපිට මොන වගේ ඔපචුනිටිස්ද තියෙන්නේ ලංකාවේ බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න. සරලව මට හිතෙන විදිහට ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. කොහොමද ලංකාවේ ඉන්වෙස්ට් කරන්නේ? කොහොමද රිටර්න් එකක් ගන්න කියන එක තමයි සුදුලයි මේ අහන්නේ. මේගොල්ලෝ අහන්නේ. ඒක ඉතින් මෙහෙමයි. පොදුවේ කියන්න හරි අමාරු එකක්. මේක තමයි ඔපචුනිටි එක කියලා. මම අර කලින් කිව්වේ ඒකයි ඕන තරම් ඔපචුනිටි තියෙනවා. ඒ ඔපචුනිටි එකට සල්ලි මම නම් කියන්නේ මොන තරම් මුදලක් තිබ්බත් මම හිතන්නේ මාලිකාගේ මාත් එක්ක එකඟ වෙයි. ව්‍යාපාර කරන මේ අපේ මල්ලිලා ඉන්නවා එකඟ වෙයි. අපේ සියලුම ඉන්වෙස්ට්මන්ට් එක ගැන සල්ලි මොන තරම් තිබුණත් ව්‍යාපාරයකට යොදවන්න හොඳ නැහැ. අපි කියලා පටන් ගත්ත ව්‍යාපාරයක් කියන්නේ අවදානමක් තියෙනවා. කැල්කියුලේටඩ් රිස්ක් එකක් තමයි අපි ගන්න ඕන. දරා ගන්න පුළුවන් එක. කියන්නේ ඕනෑම ව්‍යාපාරයක් මම දකින්න එක තමයි පුංචියට පටන් ගන්න ඕන. මොන අදහස තිබුණත් සමහර ව්‍යාපාර කීපයක් තියෙන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකට යන්න. මම කියන්නේ එහෙම අත්දැකීම් නැතුව යනවට වැඩිය හොඳයි. ව්‍යාපාර අදහස අපූර්ව නම් ඒ ව්‍යාපාර අදහසේ තියෙනවා නම් යම් කිසි අපූර්වත්වයක් මුදල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ අත්දැකීම තියෙනවා මේ අපේ රටේ ව්‍යාපාර කරන්න යන තරුණයන්ට තියෙන ප්‍රශ්නේ මුදල නෙමෙයි. හරි රිසර්ච් එකක් කරන්න නැති, හරි සොයා බැලීමක් කරන්න නැති එකක්. ව්‍යාපාර අදහස මොකද්ද සල්ලි තියනවා දාන්න කියන එක අහන එක ප්‍රශ්නේ තුලම තියෙනවා. මල්ලිලා තරහ වෙන්න එපා. අපි කරන හොයන්නේ නැහැ. අපි මහන්සි වෙන්න ඕන කොටස අතහැරලා අපි කියනවා මට සල්ලි ටිකක් තියෙනවා මට කියන්න ඕන මොකක් හරි කියලා. එහෙම දන්නවනේ මල්ලි මම කරනවානේ. එහෙම ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම නෙමෙයි. අපි මේක හොයන්න ඕන. අපි දෙන්න පුළුවන් අවස්ථා ටික කියන්නම්. මෙන්න මෙතන තියෙනවා. අර සමීර මල්ලි කිව්වා වගේ හරි අපි මේක ඇත්තට ගැටෙන්න ඕන. ගැටෙනකොට අපිට තියෙන ඕන තරම් අවස්ථා. දැන් පිටරට ඉන්න කෙනෙකුට එහෙ තියෙන සම්බන්ධතා, එහෙ තියෙන තාක්ෂණය, එහෙ තියෙන දැනුම මේ අරන් එන්න පුළුවන්. දැන් කොරියාවේ ඉන්න මල්ලියෙක් නම් අපිටම කොරියාව වැඩ කරන්න බොහෝලාට ෆැක්ටරිස් වල. ඒක තියෙන හොඳ තාක්ෂණයක්. ඒගොල්ලෝ වෙල්ඩින් ගැන හරි මොන හරි කරපු තාක්ෂණයක් තියෙනවා. ඒ දේවල් අර මෙහි ඇවිල්ලා කළොත් එහෙම. ඉතින් මෙහි ආවොත් මොකද්ද කරන්නේ අපේ මල්ලිලා අප ගමන් කරන දේ තමයි ගෙවල් වලින් මුකුත් කරන්නේත් නැහැ ලොකු ඉඩමක් ගන්නවා බිල්ඩිමක් හදනවා. මේ බිල්ඩිම හදාගත්තට පස්සේ තමයි තේරෙන්නේ එතන පාකින් නැහැ ඒකට වෙන බිස්නස් නැහැ කියලා. යන්න පාරක් නැහැ. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එක අපරාධය. ඒ කියන්නේ මෙන්න මෙහෙම දේවල් කරන්න එපා. ඉතින් අපි එහෙම සල්ලි තියෙන මල්ලි කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා අපිට කතා කරන්න අපි උදව් කරන්නම්. මට පොදුවේ කියන්න බෑ මේක තමයි ව්‍යාපාරික අවස්ථාව කියලා. අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි තමන්ගේ හැකියාව, තමන්ගේ දැනුම, තමන්ට වේදම් කරන්න පුළුවන් ප්‍රමාණය, තමන්ගේ කැමැත්තත් එක තමයි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගන්න ගොඩක් දේවල් බලන්න වෙනවා. ඉතින් මම මේ බය කරනවා නෙමෙයි. හැබැයි මම හැම වෙලෙම කියන්නේ පුංචි අදහස හොඳටම මේ අපි
මතු කර ගන්න ඕනේ. ඒ අදහසට අපි ව්‍යාපාර සරස්මක් හදන්න ඕනේ. මම නම් මගේ පෞද්ගලික අදහස මම දන්නේ මේ අනිත් අයගේ අදහස කොහොමද කියලා. පුංචියට තමයි ආයෝජනය කරන්න ඕනේ. පුළුවන් තරම් පොඩි මුදලක් ආයෝජනය කරලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් සාර්ථක වෙන්න පුළුවන්. මම දන්න සෑම ව්‍යාපාරයක්ම පටන් ගන්න තියෙන පොඩියට පුංචි මුදලකින්. ඉතින් අර ව්‍යාපාරයේ අපි කැපවෙන ප්‍රමාණය අපේ ව්‍යාපාර අදහසේ තියෙන අපූර්වත්වය අපි ඒක වෙනුවෙන් කොච්චර දේවල් කරනවද බලනවද හොයනවද කියන අපේ ආසාව අපේ කැමැත්ත ඒක තමයි ව්‍යාපාරයක් ඉස්සරහට යන්න පුළුවන්. එන්න පටන් ගත්ත අදහස වෙනස් කරගන්නත් අපිට පුළුවන් මැදකදී. යන අර අපි කියන shifting cost එක අඩු වෙන්න ඕන පුළුවන් තරම්. ඒ හින්දා මම ආරාධනා කරලා තියෙනවා අනේ දුක් මහන්සියට ආම්බ කරගත්ත එකපාරට ව්‍යාපාරයකට යට කරන්න එපා කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් පෞද්ගලිකව මැසේජ් වලින් හරි අපිට ගන්න අපි අවස්ථා කීපයක් දෙන්නම් අපි ව්‍යාපාර සලස්මුත් හදලා දෙන්නම්. එහෙ ඉන්න කාලේ පොඩි රිසර්ච් එකක් කරමු. අපි මේ වගේ ඩිස්කස් කරමු. කරලා අපි උදව් කරන්නම් අවස්ථා නම් ඕන තරම් තියෙනවා. බොහොමත්ම ස්තුතියි සුධිරයි. ඉතින් අපි දැන් වැඩසටහන අවසාන භාගයට පැමිණ තියෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සුධිර අයියා කියන්නේ බොහොම කාර්යබහුල චරිතයක්. අමාත්‍යාංශයේ අලුත් අමාත්‍යවරයෙක් යටතේ ගොඩාක්ම කාර්යබහුලලා තියෙන්නේ. ඉතින් මේ වෙලාව ඉතාම ඔබගේ වෙලාව අපි වෙනුවෙන් වේ කරගෙන අපි ඔබට ගොඩාක් කෘතඥතාවයටපත් වෙනවා. ඒ වගේම සංජීවයි ඔය අසනීප තත්ත්වයකින් ඉඳලා ඒක පැත්තකින් තියලා මම හිතන්නේ දවස් 3-4ක් හොස්පිටල් එකේ හිටියේ. අදත් දවල් හොස්පිටල් එකේ හිටියේ. ඒත් අපේ සහෝදර වෙනුවෙන් අද ඇවිල්ලා මේකට එක්ක සම්බන්ධ වෙලා ඔව් ඉතා වටිනා අදහස් ලබා දුන්නා. ඊළඟට සසංකයිල ඉතාමත් වටිනා අපි නොදන්නා ගොඩක් පැති විනුකරණේ පැති අපිට කියලා දුන්නා. මාලිකයිය නීතිය පැත්ත විද්‍යානුකූල පැත්තේ තියෙන බය අපේ නැති කරා. ඊට පස්සේ අපේ සමීර ඩිජිටල් පැත්ත ගැන වගේම කොහොමද කැල්කියුලේටර්ස් එකක් අරගෙන ජොබ් එක නැති කරලා ජොබ් එකෙන් අයින් වෙලා ව්‍යාපාරය ෆුල් ටයිම් පටන් ගන්න හැටි අපිට කියලා දුන්නා. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාටම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මම මතක් කරන්න තියෙනවා අප විදුහල්පතිතුමා ඇත්තටම අපිට මේ දේ සමාජගත කිරීමට වගේම අපිට විතර මානුෂාසන අවවාද ලබා දෙනවා. විදුහල්පතිතුමා ගරු ඉරාන් චාප්පික මෙතුමාව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුතුන්ස 11 වසර පාර Microsoft Teams සම්බන්ධයෙන් අපිට අවශ්‍ය කරන තාක්ෂණික සහායට ඔහු ඉදිරිපත් වුණා. ඒ වගේම අපේ අර්ශින් සංගමේ ගරු ලේකම් ප්‍රභායිය අපිට හැමතිස්සෙම ශක්තියක් වුණා මේ දේ ඉස්සරහට කරගෙන අපිව ධෛර්යවත් කරා. ඊළඟට Microsoft ආයතනයේ හර්ෂ රන්දනිය අයියා අපේ 2001 බැච් එකේ එයත් ඔහුත් අපිට සම්බන්ධ වුණා මේ දේ මේක සම්මේ වැඩසටහන් දිගටම කරගෙන Microsoft Teams තාක්ෂණයක් ලබා දී. ඊළඟට අපේ 2002 කණ්ඩායමේ මගේ කණ්ඩායමේ චානක සභාපති චානක නදීෂා ඔහු අපිට අවශ්‍ය account ඒ වගේ ලබා දී මේ දේ සාර්ථක කරගැනීමට අපිට සහාය දුන්නා. ඉතින් මට කාගෙට නමක් අමතක වුණා නම් මට සමාවන්න මේ සියලුම දෙනා අපේ මේ සංවිධායක මඩලට ලබා දෙන සහායක අපි මතක් කරමින් අද දවසේ අපි මේ වැඩසටහන මේ නිමාවටපත් කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි ආයෙත් මේ වගේ නව වැඩසටහනක් එක්ක මේ වගේ ලොකු ශක්තියක් එක්ක ආයෙත් මුණ ගැසෙනවා. ඉතින් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි.